බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏိสิกขาပဒံသမာදිယာမိအဒိန္နာဒါနာဝေရမဏိสิกขาပဒံသမာදිယာမိကာမေစုမိច្ឆာචာရာဝေရမဏိสิกขาပဒံသမာදිယာမိမုစာဝါဒဝေရမဏိสิกขาပဒံသမာදිယာမိสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิมิติสารณะสัยเตวปัญจศีลสมาดานยมาร์กเผลนิวันปินิสมเหตุเววาวาสนาเววาสาธุกัน අපි එකට තුන්වංව කෙටියෙන් වන්දනා කරමු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සඳහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 සමන්හා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මුක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල දස්සන සම්පන්නං ධම්මන්තං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුම්භානං තං ජනා කුරුතේ පියන්ති කිස්පරෝ ධම්සරණ විහාරාධිපති ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක අතිගෞරවනීය නාට්‍ය විජිත නායක මාහිපාණන් වහන්සේ ඇතුළු වැඩ සිටින මහා සංඝරෝණින් අවසර වාසනාවන්ත පින්වත්නි. ඉතින් අද මේ වස් කාලේ ආරම්භ කරපු ධර්මදේශනා මාලාවේ ප්‍රථම ධර්මදේශනාව හැටියට ඉතින් අද මේ පින්කමේ දායකත්වයේ දරන ඒ සාන්ත මහතා විනීතා මහත්මිය ඒ වගේම ගාමිණී මහත්මයා ජයන්තා මහත්මිය ඒ වගේම හන්ජත් මහත්මයා දිල්හාන් මහත්මයා නිරංජලා මහත්මිය මාලන් මහත්මයා ලක්ෂිකා නෝන මහත්මිය කපිල මහතා ඒ වගේම ඉරෝෂන් සමන් මිහිරි මේනකා චන්දි තිලක් ලලිතා සුනිල් රංජන් ලක්ෂ්මී චින්තන රෝහණ ලතා චාන්දනී මර්වින් කමල් සංජීවනී කියන මේ නම් සඳහන් ඒ පවුල්වල පින්නතුන් ඇතුළු අද දවසේ මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන වාසනාවන්ත පින්වත්නි ආදරණීය දූ දරුවනි. ඉතින් අද දැන් අපි වස් කාලේ තමයි මේ ගත වෙන්නේ. ඉතින් වස් කාලය අපිට වැදගත් වෙන්නේ ඇයි? වස් කාලය ඇයි අපිට වැදගත් වෙන්නේ? වස් කාලයේ විශේෂ කාල වකවානුවක් වෙනවා. ඇයි අපිට ඒක විශේෂ කාලයක් වෙන්නේ? වස් කාලේ දැන් වස් කාලයේ පිළිබඳ අපි හොඳට තේරුම් ගන්නවා. දැන් ඔය ධර්මයේ පිළිබඳ ඒ වගේම ශාවක ශාවිකා කියන්නේ තේර තේරිගාතා ඒ පිළිබඳ අධ්‍යයනය කරනකොට පේනවා අපේ සම්බුද්ධ ශාසනයේ වැඩිම පිරිසක් ධර්මඥානීය ධර්ම අවබෝධය සෝවාන් සකුදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ප්‍රත්‍යක්ෂයේ ඉඳලා වැඩිම ධර්මඥානීය ධර්ම අවබෝධයක් ලැබපු කාලය හැටියේ තියෙන කොයි කාලද? වස් කාලය තමයි. එහෙනම් වස් කාලයේ සුවිශේෂී පැත්තෙන්. අනික දැන් මේ දවස්වල ඉන්දියාවේ ගොඩක් දැන් ආයේ වහින කාලේ නේද? වස් කාලයේ බුදුහාමුදුරුවෝ දැන් වදාළේ. මහා සංඝරුවන ගොඩාක් අපහසුතාවයටපත් වුණා. වස් කාලයේ හාමුදුරුවෝ ඉස්සර ඔක්කොම පින්දපාත යනවා. මහා වැස්ස පින්දපාතවල ගිහිල්ලා උන්වහන්සේලා තෙමිලා කරදරයට නොයෙක් ගැටලු වලට මුහුණ පෑවා. ඒ වගේම එක අවස්ථාවක හාමුදුරුවන් වහන්සේලා කීප දෙනා වහන්සේ නමක් ඈත ප්‍රදේශයක ඉඳලා ජේතවනාරාමයට ආවහම මහා වැසි වලට අහු වෙලා උන්වහන්සේලාට වෙන පොරවන්න සිවුරු තිබුණෙත් නැහැ. ඉතින් මේ සිදුවීම ඔක්කොම එක්ක බුදුහාමුදුරුවන්ගෙන් බොහෝ අය ඉල්ලීමක් කළා. මොකද්ද මේ වස් කාලයේ ස්වාමීනි මේ මහා සංඝරුවන කොහෙවත් වඩින්න නැතුව ආරාම වලට වෙලාම ඉන්න එක හොඳයි කියලා. එතකොට මොකද ඔය වෙනත්
අනිත් ආගමික අය ඒ කාලේ හිටිය ප්‍රධාන එක කට්ටියක් තමයි නිගණ්ඨ නාථපුත්‍රගේ පිරිස. ජෛන ආගම අදහපු අය. ඒගොල්ලෝ ඒ කාලෙට කොහෙවත් ගියේ නැහැ. තමන්ගේ ආරාම වලට වෙලා හිටියා. ඉතින් මේ සිදුවීම ඔක්කොම බලලා බුදුහාමුදුරුවෝ බැලුවා වෙනත් අන්‍යාගමික අයත් ඒ කාලේ වැසි කාලේ කොහොත් ඒගොල්ලන්ගේ සංචාරකේ කටයුතු යන්නේ නැහැ ආරාමවල වැඩ ඉන්නවා. එහෙමනම් අපේ විසුණු වහන්සේලාටත් ඒ විදිහට අනුජානාභික්කේ වස්සක්කේ මේ වස් කාලේ විහාරස්ථානවල වැඩ ඉන්න කියලා බුදුහාමුදුරුවෝ විනී නීතියක් පැනෙවුවා. ඒතකොට මේ වස් කාලේ ගිහියත්තු හැටියට ඔබ හැම කෙනාගේම යුතුයකම හැටියට ඉගෙනුවා මේ වස් කාලය තුල පින් පුරව ගන්න පින් සිද්ධ කරගන්න කාලයක්. ඉතින් මේ පින්නතුන්ට වැඩ ඉන්න මහා සංඝරෝණට චීවර පින්නපාත සේනාසන කියන සිව්පස දාණයෙන් අපෝපත්තාන කිරීම තුල බොහෝ පින් සිද්ධ කරගන්නට ඒ වගේම සංචාරක ජීවිතයෙන් තොර වේ වැඩ ඉන්න මහා සංඝරෝණ එක තැනක වැඩි කාලයක් රැඳී ඉන්න නිසා උන්වහන්සේලාට අපෝපත්තාන කරන්න උන්වහන්සේලාට ධර්ම ශ්‍රවණය කරන්න උන්වහන්සේලා එක්ක දහම් කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව වැඩි නිසා ඒ වස් කාලය අපි දෙගොල්ලන්ටම ගොඩාක් ප්‍රතිඵල ළඟා කරගන්න කාලයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ නිසා දැන් වස් කාලේ වැඩ ඉන්න අපි කාටවත් මේ පිට ගිහිල්ලා ඉන්න බෑ. දවස් ඉන්න පුළුවන්. දවස් කීයද? දවස් 6යි ඉන්න ඕනේ. 7 වෙනි දවස් රැය වෙන්න ඉස්සර අහපව මෙහෙට වඩින්නට ඕනේ. එතකොට ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ නීතිය අපේ නෙමෙයි හැම රටකම ඒකේ විදිහම තමයි. අපි මේ දැන් අපි දැන් මේ රටවලම දැන් බුරුමේ තායිලන්තේ නම් මේ කාලේ හාමුදුරුවෝ පිට දාන කිසිම දෙයකටවත් යන්නේවත් නැහැ. මේ වස් කාලේ බුරුමේ හැම කොහටත් වඩින්නෙම නැහැ. ඒ කාලේ පන්සල් වලම තමයි වැඩ ඉන්නේ. අදටත් ඒ විදිහමයි. එතකොට ඔන වස් කාලයේ ස්වභාවය. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ හිටියා මාතික මාතා කියලා එක්තරා මාතාවක්. බොහෝම ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙක්. මේ අම්මා මේ හාමුදුරුවෝ පිරිසක් මේ වස් කාලයේ වස් සිටින්න දවස් දෙකක් තියා මේ ගම්මානෙන් වඩිනකොට මේ හාමුදුරුවන්ට කල්පනා කළා මේ හාමුදුරුවෝ මෙහි වස්වසව ගත්තොත් හොඳයි කියලා මේ අර උපාසක මාතාව ඇහුවා ස්වාමීනි වහන්සේලාට බැයිද මෙහි වස් සිටින්න. ඉතින් වස් සිටින්න ඉන්න පුළුවන් ද කිව්වහම හාමුදුරුවෝ වස් බාර අරගෙන උන්වහන්සේලාට ඉන්න ඉතින් මේ පහසුකම් සපයලා උන්වහන්සේලාට වැඩ ඉන්න කුටි ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා උන්න හදලා වස්වසව ගත්තා. දැන් වස්වසවගෙන ඉන්න මේ හාමුදුරුවෝ එක්ක මේ අපෝපස්ථාන නිතර දාන සකස් කරලා මේ කටයුතු කරනවා. හාමුදුරුවෝ නිතර භාවනාවේ යෙදෙනවා. ඒ කටයුතු වල යෙදෙනවා. ධර්ම දේශනා මේ දේවල් අහනකොට ශ්‍රවණය කරනකොට මේ මාතාව මාතික මාතා මේ මෑණියෝ ධර්මයේ වහව අවබෝධ කරගෙන මේ හාමුදුරුවන්ගේ උපදෙස් ලබාගෙන ඒ මාතාවත් භාවනාවට පුරුදු වුණා. දැන් මෙහෙම භාවනාවට පුරුදු වෙලා ටික කාලයක් යනකොට අර මාතික මාතාව අනාගාමී ඵලයටපත් වුණා. දැන් අනාගාමී ඵලයටපත් වෙලා ඉන්න ඇයට දැන් අන් අයගේ සිත් පිළිබඳ ගොඩක් කලාට දැනෙනවා. ඉතින් අර හාමුදුරුවෝ ඉතින් කල්පනා කරන සමාදානනේ මම හැමදාම එකම දේ වල්ලන්නත් බෑනේ කියලා හිතලා මොනවා ගැන හිතුවනම් හිතපු දේ හම්බ වෙනවා. දැන් අලිය වැඩේ දැන් හාමුදුරුවෝ බලනවා අපි දැන් ඊයේ හිතුවේ මේවනේ. එතන අද හම්බ වෙනවනේ. මේව හැමදාම වල්ලන්න බෑනේ වෙන දෙයක් හම්බුණා නම් හොඳයිනේ කියලා හිතුවා නම් හිතපු දේ පොහොදාට හම්බෙලා. දැන් මෙහෙම යනකොට හාමුදුරුවෝ කල්පනා කර අනිවාර්යයෙන්ම මේ මෞතුමිය මොකද මාර්ගඵලයකටපත් වෙලා ඇති. ඒ ගැන ඒගොල්ලෝ හිතුවා. එහෙනම් අපි කරන්න ඕන වහවහ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ කල්පනා කළා දැන් හොඳම දේ තමයි මේ ගැන පස්සේ බුදුහාමුදුරුව හම්බුනේලා බුදුහාමුදුරන්ට මතක් කළා. බුදුහාමුදුරුවෝ කිව්වා මහණෙනි ඔබලා වහවහ වීරයෙන් එතන මේ විදිහට වස් කාලේ හොඳට ගත කරලා මාර්ගඵලවලටපත් වෙන්න කටයුතු කරන්න. ඉතින් අර හාමුදුරුවෝත් ගොඩාක් හොඳට පිළිවෙත් රැකලා උතුම් වූ රහත් භාවයේ දක්වාම පත් වුණා. දැන් බලන්න ඉස්සල්ලා කවුද එතකොට මාර්ගඵල අවබෝධ කරගත්තේ? වස්වසව ගත්ත එක්කෙනා නේද?
අද කාලේ මේ එක්කෙනෙක්පත් වුණාම ජංජාලය. හාමුදුර පන්සල් ඉඳලා සමහර එනවා. නේද? දැන් ඉස්සල්ලා දැන් මේ මාතාව මාර්ගඵලයකට ධර්මයේ මෙච්චර අවබෝධ කරගත්තා කියලා කිව්වේ ප්‍රකාශ කරේ නෑ. හැබැයි හාමුදුරුවෝ හිතන දේවල් දැන් හැබැයි මේ මාතාව බැලුවා. දැන් මේ හාමුදුරුවෝ මෙහෙම මේ බණ භාවනාවට මේකට මේ අවශ්‍ය කරන ශක්තිය උන්වහන්සේලාට මදි. කුකටලී වෙන්නේ ඇයි? ඒ නිසා හොඳ පෝෂ්‍යදායී විදිහට දාන දෙන්න ඕනේ කියන එක කල්පනා කරලා දාන. දැන් අර හාමුදුරුවෝ දැන් හිතුවා නම් අපිට මේ විදිහට මේවට වැඩි මේ දේවල් තිබුණා නම් හොඳයි අහලා මේ හිතලා තිබුණා නම් ඒ හිතපු දේවල් තමයි දැන් හොගාලා එන්නේ දැන්. දැන් හාමුදුරුවොත් හරි යවුල්නේ එහෙමනේ. නේද? එතකොට ඔන්න දැන් කල්පනා කළා. එතකොට අර මාතික මාතාව බැලුවා දැන් ඇය මාර්ගඵල වල පත්තරා එන අපි මොනවද දැන් මේ හාමුදුරුවෝ ඇයි මෙච්චර ඉඳලා උන්වහන්සේලා මාර්ගඵල වලට මෙහෙම ඉන්න බැරි වුනේ? එහෙනම් උන්වහන්සේලාට යම් යම් අඩුපාඩු තියෙනවා ඒවා සම්පූර්ණ කරන්න ඕන කියලා කල්පනා කරලා මේ විදිහට මේ පිළිවෙත් පුරුව සිද්ධියක් අපේ බණ පොතේ සඳහන් වෙනවා. බලන්න එතකොට මේ කතාවේ වැදගත් දෙකක් තියෙනවා. එකක් තමයි අපි දෙගොල්ලෝම මේ එකට යන්න ඕන ගමනක්. දෙගොල්ලෝ දෙපැත්ත යන ගමනක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි හැමතිස්සෙම දැන් අපි දෙගොල්ලෝම එකම මාර්ගයේ තමයි යන්නේ. ගමනේ කිසි වෙනසක් නැහැ. නේද? ගමන එකයි. මොකද ආර්ය මාර්ගය අපි යන්නේ. ගිහි පැවිදි අපි ඔක්කොම බෞද්ධ අපි ඔක්කොම යන්නේ ආර්ය මාර්ගේ. වරද්දා ගන්න එපා. ඒතකොට ආර්ය මාර්ගයේ යනකොට ඔබට වඩා සංගරුවන ඉදිරියෙන් ඉන්නවා කියන්නේ උන්වහන්සේලා ඒ ජීවිතේ වැඩියෙන් කාලය සඳහා අර ෆුල් ටයිම් කරන්න පුළුවන් වෙනවනේ නේද? ඒ නිසා එතකොට ඔබ හිතන්න ඕනේ අපේ ජීවිතේ මේ සියලුම කටයුතු දේවල් ගිහි ජීවිතයේ දේවල් අනිත් දේවල් මේ ඔක්කොම එක තමයි අපි මේ ජීවිතේ මේ ගමන යන්නේ. නිසා මේ දෙක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ওই දෙක අපි තේරුම් ගන්න නැතු වුනහම තමයි ওই ගැටලුව තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා ගිහි අයත් පැවිදි අයත් කියන දෙගොල්ලම හොඳ ඒකාබද්ධතාවයක් තියෙන්න ඕනේ. හොඳට සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. එතකොට සිංහලෝවා සූත්‍රයේදී ගිහි අයගෙන් හාමුදුරුවන්ගෙන් ගිහි අයට වෙන්න ඕනේ යුතුයකම් පහ බුදුහාමුදුරුවෝ ඉගෙනනවා. යුතුයකම් පහ බුදුහාමුදුරුවෝ ඉගෙනනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් අද මම මේ ඉන්න පිරිස දිහා ගැන හිතලා මේ අවස්ථාව හැටියට ගැළපෙනවයි කියලා හිතන පුංචි මේ සූත්‍ර සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේන පුංචි මේ සූත්‍රයක ගාථාවකුයි මාතෘකා කළේ. ගාථාව උනාට මේ ධර්මයේ තුල බොහෝ කරුණු ටිකක් බුදුහාමුදුරුවෝ අපිට ජීවිතේට උගන්වපු විශේෂ කරුණු පහක් තියෙන සූත්‍රයක්. බුදුහාමුදුරුවන් ඇවිල්ලා දෙවිවරු පිරිසක් අහනවා ස්වාමීනි මේ ලෝකේ කෙනෙක් ජනප්‍රිය කෙනෙක් වෙන්න නම් මොනවද කරන්න ඕන කියලා. ජනප්‍රිය කෙනෙක් වෙන්න නම් මොනවද කරන්න ඕන කියලා ඇහුවා. දැන් ජනප්‍රිය කිව්වහම අපි කවුරු කෙනෙක් ජනප්‍රිය වෙන්නේ නේද? අද කාලේ ජනප්‍රිය වෙන්න මොනවද කරන්න ඕනේ? ලංකාවේ ජනප්‍රිය වෙන්න පුළුවන් SMS වෙනොත් අප්පා. නේද? එක ඒවා තියෙනවා ජනප්‍රිය වෙන්න. හැබැයි මේ ජනප්‍රිය නෙමෙයි. ජනප්‍රිය වීම දෙකක් තියෙනවා. ඉස්සල්ලාම ඕගොල්ලෝ ජනප්‍රිය වෙන්න ඕනේ කොහොමද? කොහොම ජනප්‍රිය වෙන්න ඕනේ? ඉස්සල්ලාම ඔබ ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕන කාටද? ඔබට. ඉස්සල්ලාම ජනප්‍රිය කෙනා වෙන්න ඕන කාටද? තමන්ට. තමන්ට ජනප්‍රිය වෙන්න තු වැඩක් නැහැ. ඒ කියන්නේ තමන්ට තමන් ප්‍රිය කෙනෙක් වෙන්න ඕන. තමන්ට තමන් ප්‍රිය වෙන්න ඕනේ. අපි කාට ප්‍රිය වුණත් අපි කාට හොඳ වුණත් තලන්නේ තමන්ට තමන් හොඳ නැත්තම් තමන්ටනේ හොඳ වෙන්න ඕනේ. තමන් දැස බලනකොට තමන්ට සතුටු වෙන්න පුළුවන් විදියට. ඒ නිසා තමන්ට තමන් ප්‍රිය කෙනෙක් වෙන්න ඕනේ. දැන් අපිට ඒක නෑනේ ගොඩක් වෙලාවට. දැන් අපේ මේ ගොඩාක් අය කතා කරනකොට හමු වෙනකොට බන කියනකොට බන අහනකොට නිකන් ඉන්නකොට ජීවිතේ කියන්නේ අනේ හාද මේ ජීවිතේ එපා වෙලා. මහා මේක වදයක් වෙලා. මැරිලා යන්නේ කොයි විදිහද කියලා බලන්න ඉන්නේ කියලා සමහර අය කියනවා. කිව්වට මැරෙන්න ආවොනම් බය වෙනවා. ඒ වුණාට ඔහොම එක එක විදිහට අපි කතා වෙනවා. කියනවා. එතකොට අපි ජීවිතේ මොකද වෙලා තියෙන්නේ? දැන් අපි මේ ජීවිතේ තමන්ම නීරස කරගෙන තියෙනවා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. අපි මේ ජීවිතේ හරි මහන්සියෙන් හරි අමාරුවෙන් ලැබපු දෙයක්. ඇයි නීරස කරගන්නේ?
අන්න අපිට හිතන්න දෙයක් බුදුහාම. ඒ නිසා ඔබ හැම කෙනෙක් ඔබට ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ හිතන්න ඕනේ මම කොතෙක් දුරට මට සතුටු වෙන්න පුළුවන් විදියට මම මේ ජීවිතේ මේ වෙනකොට ගොඩනගාගෙන තියනවාද? අන්න එතෙන්ද ඔබ එන්න ඕනේ. එතකොට ඒ ජීවිතේ මම සතුටු වෙන්න ගොඩනගාගත්ත දේවල් බලන්න ඕනේ විදිහ බුදුහාමුදුර අපිට පෙන්වනවා. Tamanට Taman ප්‍රිය කෙනෙක් වෙන්න ඕනේ. දැන් ඔබ අම්මා කෙනෙක් හැටියට මම අම්මා කෙනෙක් හැටියට කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් නම් මං තාත්තා කෙනෙක් හැටියට කියලා මට සතුටු වෙන්න ඔබට සතුටු වෙන්න පුළුවන් නම් මම හොඳ භාර්යාවක් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් නම් මම හොඳ ස්වාම පුරුෂයෙක් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් නම් මම හොඳ දුවෙක් මම හොඳ පුතෙක් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් නම් අන්න එහෙම තමන් දෙස බලලා සතුටු වීම බොහෝම වැදගත් වෙනවා. දැන් එහෙම බලපුවම සතුටු වෙන්න පුළුවන්ද? අන්න ඒක වෙන්න ඕනේ. තමන් දෙස. දැන් අපිට ওই ජීවිතේ ගොඩාක් වෙලාවට තමන් දෙස බලා සතුටු වීම අපේ හරි අඩුයි. අපි ඔක්කොම සතුටු වෙන අනුන්ගේ දේවල් බලානේ අප්පා. නේද? බලන්නෙම අනුන්ගේ දේවල්. තමන් දෙස බලලා සතුටු වෙන්න. ජනප්‍රිය කෙනෙක් වෙන්න තමන් දෙස බලන්න. ඊළඟට තමන් ජනප්‍රිය කෙනෙක් වෙනකොට ප්‍රිය කෙනෙක් වෙනකොට ඔබට ප්‍රිය කෙනෙක් වෙනකොට ජනප්‍රිය කෙනෙක් වෙනකොට ඔබ ගෙදරට සමාජයට වැඩ කරන තැනට ඔබ ප්‍රිය කෙනෙක් වෙනවා. නේද? තමන් ප්‍රිය කෙනෙක් බවට පත් වෙනකොට. ඒ නිසා ඒකට බුදුහාමුදුරෝ දේවුරු ඇව්හා බුදුහාමුදුරෝ පෙන්නන මොනවද ඒවට කරන්න ඕනේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලේ පතිට්ඨාය නරෝ සපන්නෝ. එහෙනම් අපි ජනප්‍රිය කෙනෙක් වෙන්න නම් පළවෙනි කාරණේ තමයි මොකද්ද? සීලයක පිහිටන්න ඕන. පළවෙනි එක මොකද්ද? සීලයක පිහිටන එක. පළවෙනි කාරණේ. දැන් අපි සීලයක පිහිටනවා කිව්වම දැන් ඉතින් කල්පනා මගේ අම්මෝ අපි පොඩි සීල සමාදන්යමයි සමාදන් වෙලා තියෙන්නේ කෝ අප්පය කියන ජනප්‍රියත්වයක් නැහැ නේ කියලා කල්පනා කරයිනේ. සීලයක අපි පිහිටලා තියෙන්න ඕනේ. එතකොට සීලය පිළිබඳ අපි හොඳ අවබෝධයක් ජීවිතය ලබාගෙන තියෙන්න ඕනේ. දැන් අද අපි ගොඩාක් වෙන්නේ මේ සිල් මොකද වෙන්නේ අපි? සිල් ඇවිල්ලා මොකද කරන්නේ? සමාදන් වෙනවා. හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ සිල් සමාදන් වෙවි ඉන්න කියලා දේශනා කළේ නෑ. මොකද කරන්නේ කිව්වේ බුදුහාමුදුරුවෝ? මොකද කරන්නේ කිව්වේ? සීලය ප්‍රතිපදාවක්. ඒක අපි මොකද කරන්න ඕනේ? ඒක අපි රැකිය යුතු දෙයක්. ආරක්ෂා කළ යුතු දෙයක්. සීලේ ප්‍රතිපදාවක්. එතකොට මේ සීලේ ප්‍රතිපදාවක් බවට අපි පත් කරගන්න ඕනේ. කියව කියනදලා හරියන්නේ නැහැ. අපි හිතනවා කල්පනා කරන හැමතිස්සෙම සිල් දවසට දහවතාව සිල් ගත්තාම වැඩේ හරි කියලා හිතනවා. ගොඩ තමයි කියලා. එහෙම ගොඩ යන්න බෑ. අපි පුළුවන් තරම්මට හිතන්න ඕනේ මොනවද මම කොතෙක් දුරට මගේ කය ආරක්ෂා කරගෙනද? මම කොතෙක් දුරට මගේ වචනය ආරක්ෂා කරගෙනද? මම කොතෙක් දුරට මගේ හිත ආරක්ෂා කරගෙනද? බුදුහාමුදුරුවන්ගෙන් පොක්කර සාති බමුණ ඇවිල්ලා ආනවා ස්වාමීනි මේ ලෝකේ බුද්ධිමත් කෙනා හඳුනගන්නේ කොහොමද? දැන් කොහොමද මම ඕගොල්ලන් හොත් බුද්ධිමත් කෙනා හඳුනගන්නේ කොහොමද? ඇයි මේ ඉන්න ඇත ඔක්කොම බුද්ධිමත් උනේ අප්පා? බුදුහාමුදුරෙන් අහනවා බුද්ධිමත් කෙනා හඳුනගන්නේ කොහොමද? බුද්ධිමත් කෙනාව හඳුනගන්න හැටි. දැන් බුදුහාමුදුරු මේ ලෝකේ වැඩියක් ඉන්නේ බුද්ධිමත්තුද උගත්තුද? කවුද ඉන්නේ වැඩියා? වැඩියක් ඉන්නේ උගතුන්. බාධා බුද්ධිමත් කියන කෙනා වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. නේද? එතකොට අපි මේ හැම කෙනාම යම් ශේෂ්ත්‍රවල හොඳට දැනුමක් තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, ශේෂ්ත්‍රවල අවබෝධයක් තියෙනවා. එක එක විෂයන් ගැන මේ අයට හොඳ පරතර අවබෝධයක් තියෙනවා. එක එක අයගේ එක එක ශේෂ්ත්‍ර තියෙනවා. හැබැයි බුදුහාඳුරෙන් අහනවා බුද්ධිමත් කෙනාගේ ලක්ෂණ මොනවද කිව්වහම බුදුහාඳුරෝ පෙන්නවා බුද්ධිමත් කෙනා අඳුන ගන්න ලක්ෂණ තුනයි තියෙන්නේ. බුද්ධිමත් කෙනා අඳුන ගන්න ලක්ෂණ තුනයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. දැන් ඔබ හිතන්න ඔබ මේ හැම කෙනාම හොඳ උගතුන් කිසි ගැල්ලුවක් නැහැ. ඔබ හිතන්න මම කොච්චර බුද්ධිමත්ද කියන එක. බුද්ධිමතෙක්ද කියන එක.
බුදුහාඳුරෝ පෙන්වන බුද්ධිමත් කෙනාගේ පළවෙනි දේ තමයි ඒ කෙනා කියන දේවල් අන් අයට අහිතක් දුකක් කරදරයක් විපතක් නොවන දෙයක් තමයි කවුද බුද්ධිමත් කෙනා කතා කරන්නේ. බුද්ධිමත් කෙනාගේ පළවෙනි ලක්ෂණය මොකක්ද එහෙනම්? ඔබ කතා කරන දේ නෙමෙයි. ඒ කියන්නේ අපි කතා කරන දේ අනුන්ට දුක පිණිස, අහිත පිණිස, අන්ට වේදනාව පිණිස, ගැටලුව පිණිස නොවන දෙයක් තමයි කතා කරන්නේ කවුද? බුද්ධිමත් කෙනා. ඔන්න බුද්ධිමත් කෙනාගේ පළවෙනි එක. දැන් අපි බලන්නකො වචනෙන් අපි කොච්චරනම් අයට රිදවනවද? වේදනාව දෙන්න වචනෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? වචනෙන් ගොඩව අපරාධ කරන්න පුළුවන්. නේද? අනුන් බඳ එහෙම කියන්න පුළුවන් නේ අප්පා හොඳ ලස්සනට. නේද? දැන් සමහර අයට වචන දරා ගන්න බැරුව සිවිදී හානි කරගන්නවා. සමහර අය ජීවිත නොඑක් විදිහේ මහා අපරාධ වලට යනවා නේ. වචනේ බාන පොඩි වචනයක් නිසා කොච්චර දේවල් දැන් ඔයගොල්ලෝ දැන් හිතලා බලන ජීවිතේ කොච්චරනම් මේ බනහන ඔබට තරහව කේන්ති ඇති වෙලා තියෙන. වැඩියෙන්ම කේන්ති කියලා තියෙන මොනව නිසාද කියලා බලන්න හිතලා. හොඳට හිතලා බැලුවොත් මොකක් නිසාද ඔබට වැඩියෙන්ම කේන්ති කී ජීවිතේ? එක එක්කෙනා කියපු දේවල් අහලා වචනේ ඒ වගේ දේවල් නිසා නෙමෙයිද කේන්ති කිය බලන්න. ගෙදර දෙන්නදී පොඩි පොඩි හිතරි දිවියෙන් අඬුවෙන් අනම්මනම් උනහනම් වැඩියම් මුනේ මොනව නිසාද කියලා බලන්න හිතලා. මොකක් නිසාද? වචනේ නිසා. බාන බුදුහාඳුෝ පෙන්නන දේ. එහෙනම් අපි හොඳ බුද්ධිමත් කෙනෙක්. අපි ඒ වචනේ ඊටා වැදගත් වෙන. ඒ නිසා ඔබ කතා කරන වචනේ හැමතිස්සෙම ඔබ ගෙදර කතා කරනකොට බුදුහාඳුෝ පෙන්නන එක දෙන්න දෙපන්දෝ ඊටාම හොඳ විදියට. සීලේ පළවෙනි එක ඒකනේ. සීලේ වචනය. ඊළඟට බුදුහාඳුෝ ගන්නවා දෙවෙනි එක. ඒව ගැන ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් ඉච්චර දුර යන්නේ නැතුව දෙවෙනි එක ඇවිල්ලා කයෙන් වෙන දේවල්. ඒ කියන්නේ අපි මේ කය බුදුහාඳුෝ පෙන්වන බුද්ධිමත් කෙනා කිසිදාක මේ කය යොදාගන්නේ අන් අයට අහිතක් දුකක් විපතක් වෙන දෙයක් සඳහා. කය යොදාගන්නේ නැහැ. මොකද්ද? කය. මේ ශරීරය. ශරීරය අපි කවදාවත් අනුන්ට වදයක් වෙන්න යොදාගන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ කයෙන් වැරදක් කරන්නේ නැහැ කියන එක. දැන් අද අපි එහෙම ගත්තාම ලොකු දේවල් නෙමෙයි හිතන්න අපි අද යම් තැනකට අපි ගියාම අපි ඒ තැන්වල වැඩ කරන හැටි අපි හැසිරෙන හැටි අන් අයට වදයක් වෙන විදිහට අපි තැනක ඉන්නවයි කියන එකත් එහෙනම් බලන්න ඒක බුද්ධිමත් කෙනාගේ ලක්ෂණයක් නෙමෙයි. තැනක ගියාම අන් අයට වදයක් වෙන හැටියට කරදරයක් වෙන හැසිරෙට අපි හැසිරෙනවයි කියන්නේ ඒක බුද්ධිමත් ලක්ෂණයක් නෙමෙයි. බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු දේවල් දැන් ගොඩව තැන්වල බෝඩ් ගහලා තියෙනවා ගියාම නිස්සද්දව ඉන්න නේද? ඊට පස්සේ ඒ ගිය තැන්වල අන් කෙනාගේ අවස්ථාවට බාධා කරන්න එපා නේද? ඊළඟට දැන් යන ගොඩෝ තැන්වල ගියාම ආයතන හොඳ පිළිගැනීමේ නිර්ධාරි කෙනෙක් ඉන්නවා. මේ හැමතැනම දැන් බුදුහාමුදුරුවෝ මේ බුද්ධිමත් කෙනෙක් තුර උගන්වන්න ඇති කරගන්න ඕන කියපු ලක්ෂණ නේද මේ අපේ මේ සමාජය අපි ගොඩක් වෙලාවට දකින්නේ ඔය ගොඩෝ වෙලාවට. ඒතකොට අපේව දැන්නීම් වලින් තමයි අද අපිට පෙන්눔 කරන්නේ. දැන් අපි මේ පාවිච්චි කරන ෆෝන් එක උනත් අන් අයට බාධාක් වෙන විදිහට පාවිච්චි කරනවා කියන්නේ ඒක වැරදක් නේ. අපිට හිතෙන්නේ නැහැ කවදාවත් වරදක් කියලා. බාධා ඉතින් සමහර අය වාඩි වුණාම ආයෙ තව කෙනෙකුට ඉඳගන්න ඉඩ තිබුණත් නෑ ඉතින්. අර ඉතින් ගමේ ගොඩේ කියන්නේ නිකන් බూరు ඇඳ දිගෑරියා වගේ කියලා නේ. නේද? වාහන වල නැග්ගහම බස් එකේ නැග්ගහම බස් වල යනකොට අන් අය ගැන හිතන්නේ නෑ. එතකොට තමන් ගැන බලන්න බුද්ධිමත් කෙනා කවදාවත් තමන් කරන ක්‍රියාවක් අනුන්ට දුකක් විපතක් වේදනාවක් අපහසුතාවක් ඇති වෙන්න වැඩ කරන්නේ නැහැ. ඔන්න බලන්න බෞද්ධ අපිට බුදුහාමුදුරු උගන්වපු දේවල්. දැන් අපි ලොකු දේවල් වලට යනවා. හැබැයි මේ මෙතන පසුබිම මෙතන. අපි හොඳ බුද්ධිමත් කෙනෙක් වෙන්න දෙන්න අපි කරන ක්‍රියාවන් බොහොම පරිස්සමෙන් හොඳට මතක තියාගන්න ඒවා. ගෙදර ඉන්නකොටත් එහෙමයි. නේද? බාධා අපි ගෙවල් වල ඇඳපු දේවල් වීසි කරලා දාලා එහෙම සමහර ගෙවල් වලට ගියාම එයා කාපු පිඟන් හැමතැනම උයපු වළම් පිඟන් හැමතැනම විහි ජීවිතේ පැත්තෙන් ගත්තාම කිසි පිළිවෙලක් නැහැ. ඒ අපේ ගෙදර ක්‍රියාකාරීත්වය. අපි වැඩ ටික හරියට ඒ නිසා අපි ලෝකෙට කොච්චර ජනප්‍රිය වුණත් ගෙදර අර එහෙමන් වැඩක් තියනවද? නැහැ. අන්න එතන තියෙන්න ඕනේ.
එසා බුදුහාඳුර පෙන්වනවා ඔන්න අපි එත තුන්වෙනි කාරණේ බුදුහාඳු ගන්නා පොක්කරසාති බමුණට පොක්කරසාති ඒ වගේම තමයි බුද්ධිමත් කෙනා කවදාවත් හිතන්නේ හිතන දේ ඒ කියන්නේ බුද්ධිමත් කෙනා හිතන දේ කවදාවත් අනුන්ට අයහපතක් කරන්න අනුන් වෙනුවෙන් පීඩාවටපත් කරන නරක දේවල් කවදාවත් හිතන්නේ නැහැ. කවුද හිතන්නේ නැත්තේ? බුද්ධිමත් කෙනා හිතන්නේ කවදාවත් හිතන්නේ නැහැ. එහෙනම් ඔබ පුරුදු වෙන්න කවදාවත් මේ හිතේ අනුන් පිළිබඳ ඉරිෂ්‍යාවක් කුහකකමක් පරිගැනීමක් නේද? ඒව වලින් හිත පුරව ගන්න එපා. බාධා තාම අපි වයසට ගියත් හිතේ තියෙනවනේ පොඩි කාලේ තරුණ කාලේ අරව කළා මේව කළා දෙන්නම් උඹට කවදා හදාක වැඩේ මම ඔස්සේ හිටියත් මම ආපදාක හරි බල්ලා ගන්නම් කියලා ওই වගේ පොඩි තරහ කුණු ගොඩව ඔළුවේ අපි තියන්න බාන්න. ඒක බුද්ධිමත් කෙනා ලක්ෂණයක් නෙමෙයි. කවදාවත් එහෙම වැඩක් නැති පළක් නැති ඵලෙ ගන්න නරක දේවල් හිතේ තියාගෙන ඉන්න එපා. ඒක බුද්ධිමත් ලක්ෂණයක් නෙමෙයි. ඒසාන අපි නරක දෙයට වැද්ද දෙයට ගොඩක් වෙලාවට පෙළෙන්නේ ඔන්න බුදුහාඳුර පෙන්නවා පොක්කරසාති බුද්ධිමත් කෙනා මේ ලක්ෂණ වලින් යුක්තයි. මොනවද ලක්ෂණ තුන දැන් මතකද? පළවෙනි එක තමයි බුද්ධිමත් කෙනා කතා කරන දේ, කියන දේ කවදාවත් අන් අයට දුකක්, අහිතක්, අයහපතක් පිණිස තියෙන දෙයක් කතා කරන්නේ නැහැ. දැන් අපි නම් ඉතින් එකතු වුණාම එක එක්කෙනා කඩුපාඩු එක එක්කෙනාගේ වැරදි එක එක්කෙනාගේ දේවලු අපි එකතු වුණාම කතා කරන අප කුණු ගොඩවන්නේ කිසිම පළක් නැහැ. මෙලොවටත් නැහැ, එලොවටත් නැහැ. කොහාටත් නැති දේවල් ගොඩක් කරලා කතා කරන්නේ නේද? අපි එකතු වුණාම ගොඩක් කරලා ඒ නිසා දැන් එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් නොවෙන්න ඕනේ. ඊළඟට තමයි අපි කරන ක්‍රියාවන් අපිට මේ ශරීරයෙන් අපි වැඩ ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ ශරීරයෙන් ඔබ හැම කෙනෙක් හොඳට වැඩ ගන්න ඕනේ. හොඳ වැඩ ගන්න ඕනේ. දැන් හිතලා බලන්න දැන් ඕගොල්ලෝ මෙතන බණ අහන්න දැන් විනාඩි 30ක පමණ කාලයක් වාඩිලා හිටියා. දැන් ඕගොල්ලන්ගේ මම මෙහෙම ජීවිතේ වැඩිම ඕගොල්ලෝ වේදම් කළේ කාටද? වැඩිම වේදම් කළේ ওই ශරීරෙට. මම ඉතින් ඔය ගොඩක් වෙලාවට ඔය කතාව මතක් කරලා දෙනවා. මොකද ඕක මතක් වෙන්නේ නැහැ අපේට. වැඩිම වේදම් කළේ ඔය තමන්ගේ ශරීරෙට. කොච්චර වේදම් කළාද දැන්? බිලියන ගාණක් නේද අප්පා? ඈ කාපු જાතිද, ගාපු જાතිද, ඊළාට බෙහෙත් જાතිද, ඇඳපු දේවල්ද නේද? මව් කුසාදා ඉඳලා බිලියන ගාණක් අපේ ශරීරයට අපි වේදම් කරා. එතකොට මෙච්චර ශරීරයට අවශ්‍ය දේවල් පහසුකම් උවමනා දේ දීලා මේ හදාගත්ත ගොඩනගාගත්ත අම්මා තාත්තලා හදලා දුන්න මේ මගේ කියන ශරීරය. දැන් මෙච්චර ආදරය කරන ශරීරයනේ මේ ඔක්කොම කරන්නේ ඒකනේ අපි. ඉතින් මේ ශරීරය අපි දැන් මෙතන විනාඩි 30ක් විතර වාල්ලා ඉන්නකොට බලන්න හිතලා. නේද? දව නවාගත්ත ඒවා දැන් දිගහැර ගන්න බෑ. දිගහැරගත්ත ඒවා නවා ගන්න බෑ. එහෙන් හිරි වැටෙනවා. මෙහෙන් වේදනා. එක එක අපහසුතා කොච්චරද අපේ ශරීරෙට. ඒතකොට ඔබ නිකමට හරි මෙතන ඉන්න ගමන් ඔබට හිතුණා නම් මෙච්චර දේවල් දීලා මෙච්චර පහසුකම් දීලා මෙච්චර මගේ කියලා ආදරෙන් හදපු මේ මගේ කියන ශරීරේ මට ඕන විදිහට එක පැය භාගයක් තියාගන්න පුළුවන්ද? මොකද කියන්නේ? ඉතින් විදර්ශනා කියන්නේ ඕකද නේද? කායගත සතිය කියන්නේ ඕකට. තමන්ගේ ශරීරයේ දෙස හොඳ අවබෝධයෙන් බලනවා කියන එක. ඉතින් මේ කය ගැන බුදුහාමුදුරුවෝ උගන්වන්නේ ඒකයි. අපි විශේෂයෙන් හිතන්න ඕන දෙයක් අපේ මේ ශරීරය පිළිබඳ. ඒතකොට එහෙම ශරීරයක් මට තියෙන්නේ. එතකොට මෙහෙම තියෙන ශරීරේ පරිජින්න මිදං රෝගං රෝග නිද්ධම් පබංගුරං විඤ්ජති පෝති සන්දේපෝ මරණං ධම්ම ජීවිතය. එතකොට ලෙඩ දුක් වල ආතුරයක් අපේ ශරීරේ. ඒ කිසි විවාදයක් නැහැ නේද? අපේ ශරීරේ ලෙඩ දුක් වල ඕන වෙලාව කොයි වෙලාවෙද දන්න මේ හොඳට ඉන්නවා බාධා එළියට යනකොට ඔන්න වෙන කලන්තයක් වෙන්න පුළුවන් වෙන අමාරුවක් වෙන්න පුළුවන්. මේ අපි ලෙඩ වෙනවයි කියන එක ශරීරයේ ස්වභාවය. ඒ නිසා ලෙඩ වල ආතුරයක් අපේ ශරීරේ බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. එතකොට එහෙම ශරීරයක් තියෙන්නේ. එතකොට ඒ නිසා මේ කය එහෙම ලෙඩ දුක් වලටපත් වෙන ලෙඩට නිතරම බාර ගන්න සූදානම් අපේ ශරීරය අපි රැකගත යුත්තේ කෙසේද? එහෙනම් මේ ශරීරයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා මොකද? වහා වැඩ ගන්න. මේ ශරීරයෙන් කරන්න ඕනේ වැඩ ගන්න එකයි.
මොකද මේක වියේලා යන දෙයක් මේක වැඩක් වෙන්නේ නැහැ. ඔය කොච්චර අපි දේවල් කරත් කොච්චර සැප දුන්නත් කොච්චර දේවල් කරත් ඉතින් බුදුහාඳුරු පෙන්වන්නේ නැහැ මේක වියේලා යනවා කුණු වෙලා යන ශරීරයක් කියලා නාන්න නැතුව පෙරේතෝ වගේ ගඳ ගහ කන්නේ බොන්නේ නැතුව අඳින්නේ බහන්නේ නැතුව එහෙම හොඳ ලස්සන පිරිසිදුව ගාන දෙයක් ගාලා කරන මේකප් එකක් කරගෙන ඒ හොඳට අපි ඉන්න ඕනේ ඉන්නකම්. එහෙම නෙමෙයි. නමුත් මේ ජීවිතයේ ස්වභාවය අපි දකින්න ඕනේ. ඒක තමයි අපි අවබෝධ කරගන්නේ. මනසින් දකින්න ඕනේ මම මේ මොන දේ කරත් මගේ ශරීර ස්වභාවය තමයි මොකද්ද? මේක වෙනස් වෙන දෙයක්. ධර්මතාවයටපත් වෙන. එතකොට ඒක තමයි කය පිළිබඳ අපේ තියෙන දෘෂ්ටිය. ඉතින් ඔය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඕකයි. සක්කාය දිට්ඨිය කියන්නේ මේ මම කියන සංඥාව තුළ මේ මම කියලා හිතන මගේ ශරීරේ මගේ කියලා දෙයක් නැහැ කියන එක අපි නුවණින් දකින එක. සෝවාන් වීමේ අංග තුන ඒකනේ සක්කාය දිට්ඨිය. විචිකිච්ඡා සීලබ්බත පරම සක්කාය දිට්ඨිය. කය පිළිබඳ තියෙන මමත්වය ඒක දුරු කරගන්න ඔබමයි කටයුතු කරන්න ඕනේ. ඒක දකින්න පුළුවන් වෙන්නේ ඔබ ඔබේ ශරීරය අඳුන ගන්නකොට. ඒ නිසා ඔබ මේ කය පිළිබඳ හරි පරිස්සම් සහගත වෙන්න ඕනේ. ඔබට ලැබිලා තියෙන ශරීරය හොඳ ශරීරයක්. එතකොට මේ ලෙඩ දුක් වලින් පිරුණත් මේ ශරීරයෙන් අපි වැඩ ගන්න ඕනේ. අපි මේ ශරීරයේ තව ටික කාලයකින් අපි කොයි වෙලාව හරි ලෙඩ වුණා, වයසට ගියා, මරණයටපත් වුණා. අපි මොනවද මේ ශරීරයෙන් අපි යමක් කරගත්තේ නැත්නම් අපිට ගෙනියන්න දෙයක් නෑ. ශරීරෙ නෙමෙයි අපි ගෙනියන්නේ. එහෙනම් වටිනාකම තියෙන මොකද්ද ඕගොල්ලන්? ඕගොල්ලන් වටිනාකම තියෙන්නේ කොහොද එහෙනම්? දැන් ශරීරේ වටිනාකමක් නෑ. කොහෙද වටිනාකම තියෙන්නේ? කොහෙද? ඕගොල්ලන් වටිනාකම කොහෙද තියෙන්නේ? ඇඟේද? ඔළුවේද? නැත්නම් අතපයේද? බඩේද? නෑ. වටිනාකම තියෙන ඕගොල්ලන්ගේ මනස හිත. වටිනා දේ මොකද්ද ඕගොල්ලන්ගේ? හිත. එහෙනම් අපිට හොඳ සිතක් කරේ. ඒ නිසා ඔබ බුද්ධිමත් කෙනෙක් වෙනවා කියන්නේ කවදාවත් ඔබේ සිතේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, නරක දේවල් වලින් පුරව ගන්න හිතක් නොවෙන්න ඕනේ. කවදාවත් අන් අයට මගේ සිතෙන් අහිතක් කරනවායි කියලා හිතන්න එපා. එහෙම නැති සිතක් ඇති කරගන්න. ඔන්න බුද්ධිමත් අයගේ ලක්ෂණ. එතකොට සීලය තුල මේ කාරණා තුල තමයි සීලය තුල බුද්ධිමත් කෙනෙක් තමයි සීලයෙන් උගන්වන්නේ. මම දැන් සීලය ඔය රැකීමේ අනිත් පැත්ත ගැන නෙමෙයි ඒ ගැන නිතර කතා කරන මේ සීලය ගැන බුදුහාඳුරෝ දුන්න ඉතාම වැදගත්ම පොක්ක සාධනෙන් ගන්නෝ දෙය තමයි මේ කයේ වචනේ සිතේ පරිස්සම් වීම තමයි හොඳ බුද්ධිමත් කෙනෙක් හැදීමේ පළවෙනි තැන. බුද්ධිමත් කෙනෙක් හැදීමේ. ඊළඟට සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ ඊළඟ බුදුහාඳුර ගන්නවා ඊළඟ කාරණේ තමයි අනිත් කාරණේ තමයි ධම්මට්ටං. ඊළඟ කාරණේ මොකද්ද? ධම්මට්ටං. ධර්මානුකූල වෙන්න ඕනේ. ධර්මානුකූල වෙන්න ඕනේ. සීල දස්සන සම්පන්නං ධම්මට්ටං සත්‍ය වේද. ධම්මානුකූලව. ධර්මානුකූල කෙනෙක් වෙන්න ඕනේ. ධර්මානුකූල වෙනවයි කියන්නේ මොකද? ධර්මානුකූල වෙනවා කියන්නේ ධර්ම මානසිකාර. හැබැයි මෙහෙමයි. ධර්මානුකූල වෙන කෙනෙක් වෙනකොට අපේ සිතේ වැඩෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මානසිකාරය. දැන් ගොඩාක් ඒවා අල්ලා ගන්න බැරි වෙන්නේ මොකක් නිසාද? දැන් අපි දැන් පන්සලේ හිටියත් අපි දැන් මේ බණ අහනකොට අපේ හිත එක එක දේවල් වල දුවනකොට ඔබ දන්නේ නැහැ ඔබ පන්සලේ ඉන්නව අමතකයි. කොහොද? ඔන්න ගෙදර කුස්සියේ දුවනවා හිත. නැත්තම් වෙන තැනක දුවනවා. හෙට දින වැඩක් ගැන දුවනවා. මේ අපේ හිත අපි එක එක දේවල් වල දුවලා අපි දන්නේ නැහැ. හැබැයි යෝනිසෝ මනසිකාරයේ හරියට තියෙනකොට අපි දන්නවා මගේ හිත කොතනද තියෙන්නේ. ගෙදර ඉන්නකොට ගෙදර ඉන්නේ. උයනකොට උයනවායි කියන එක. යනකොට යනවායි කියන එක. කනකොට කනවායි කියන එක. නිදා ගන්නකොට නිදා ගන්න. සතිපට්ඨාන උගන්නන ඉරියව් තියෙනවනේ දැන්. සතර ඉරියව්. ගච්ඡන්තෝ වා ගච්ඡන්තෝ වා ගච්ඡාමිති ප්‍රජානාති මේ විදිහට මේ ඉරියව් ගන්නනවා මේ ඉරියාපතේදී මේ අපේ යෝනිසෝ මනසිකාරය. එතකොට ධර්මානුකූල වෙනකොට අපි බණ දන්න අය වෙන්න ඕන. හැබැයි දන්න අය වෙලා බෑ. මොකද ඊළඟ කාරණේ ධර්මයේ පිළිපදින අය වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ධර්මය ක්‍රියාත්මක කරන්න ඕනේ. දැනගන්න ඒක අපි අහලා ශ්‍රවණය කළා. ඒකනේ කියන්නේ සුනාත, ධාරේත, චරාත. ඕකනේ. අපි හොඳට ඇහුවා, ඊළඟට හොඳ ධාරණය කරගත්තා, ඊළඟට චරාත. අපි වැඩ ගන්නවා. දැන් අපි ජීවිතේ ධර්මයෙන් වැඩ ගන්න. දැන් මේ බණ අහන ඔබ ජීවිතේ
මේ පන්සලේ අපේ මේ ශාලාවේ ඔබ කොච්චර බණ අහලා තියෙනවද? දැන් හිතලා බලන්න අහපු බණ වලින් මම කීයක් මගේ ජීවිතේට ප්‍රායෝගිකව මම වැඩ ගත්තද කියන එක. දැන් ඔබට වහා පොඩි ගැටලුවක් ආපෙලාට ඔබ හිතනවා කමක් නැහැ. මේ ලෝකේ හැමදේම මිනිස්සුන්ට වෙන්නේ මාත් මේක විඳලා ගන්නවා කියන තැනට. ලෙඩක් දුවක් හැදුනහම මම විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ ලෙඩ වුණා. නේද? එහෙනම් මම මේ වේදනාව දරා ගන්නවා. ප්‍රිය කෙනෙක් අහිමි වුණා. ඒ දුක මට නෙමෙයි ලෝකේ හැම කෙනාටම ප්‍රිය දේවල් අහිමි වෙනවා. ඔබට ජීවිතයේ ඇති වෙන ගැටලු ප්‍රශ්න වලට ඔබට හිතන්න පුළුවන් නම් ධර්මානුකූලව හිතලා එහෙම ප්‍රවේශයක් ගන්න පුළුවන් නම් තමයි ඔබ ධර්මයෙන් වැඩ ගත්ත වෙන්නේ. නැත්තම් වැඩ ගන්නෑ අපි. ධර්මයේ දන්නවා වැඩ ගන්නෙ නෑ. දැන් අද වෙලා තියෙන එක දැන් ඔයගොල්ලෝ ධර්මයේ දන්නවා. අහනවා. තාම වෙනවාට අපි වැඩ ගන්න එක අඩු ඒ නිසා හැකි තරම් අපි ධර්මයේ වැඩ ගන්න ඕන. ධර්මයේ වැඩ ගන්න ඕන. ඉතින් ඒකට ධර්මයේ ගොඩාක් උපමා කතා තියෙනවා. ඉතින් අපිට ඒවට යන කාලය නෙමෙයි. ඒ නිසා ධර්මයේ වැඩ ගන්නවා. ඊළඟට දස්සන සම්පන්නං අනිත් කාරණේ අපි දර්ශනයක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. දැන් අපිට වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. වැඩ පිළිවෙලයි පටන් ගන්න ඕනේ කොහෙන්ද ඉස්සල්ලාම? ගෙදර. තමන්ගේ වැඩ පිළිවෙලක් තියෙන මේ ගෙවල් අපිට වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න අම්මා තාත්තා හැටියට ඕගොල්ලෝ බුදුහාමගේ දර්ශනයක් තියෙන්න ඕනේ අපිට. ඒ දර්ශනේ පළවෙනි එක තමයි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්ති මාලාවක් තියෙන්න ඕනේ. ඔබ ජීවිතයේ උදේ නැගිට්ටා හැමදාම යන විදිහට ජීවිතේනේ අපි මොකද්ද අපි ජීවිතේ ප්‍රතිපත්ති වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ සම්මා තාත්තා හැටියට ඔබේ වැඩ පිළිවෙලක් තිබුණොත් තමයි දරුවෝ යම්කිසි දෙයක් ඉගෙන ගන්න. නැත්නම් දරුවෝ මොනවද ඉගෙන ගන්නේ? දැනුම දුන්නට කන්න බොන්න දුන්නට අඳින්න පන් දුන්නට බෑ. මේ දරුවන්ට අපි වැඩිහිටියෝ හැටියට අම්මා තාත්තලා හැටියට අපි ආදර්ශ සම්පන්න ගුණ සම්පන්න යමක් අපි දෙන්න ඕනේ. ඒ නිසා දර්ශනයක් තියෙන්න ඕනේ. වැඩ පිළිවෙලක් නැත්නම් බෑ. බුදුහාඳුරෝ පෙන්නවා. බුදුහාඳුරෝ තමයි ලෝක හොඳම වැඩ පිළිවෙල තිබුණ කෙනා. ශාස්ත්‍රවරයාණන් වහන්සේ බුදුහාඳුරන්ගේ උදේ ඉඳලා ඒ දවසේ වැඩ පිළිවෙල කාස්රහනකට යම්කිසි ටයිම් ටේබල් එකකට බුදුහාඳුර වැඩ කළේ. ඊටාම ඒ බුදුහාඳුරන්ගේ ඒ පිළිබඳ ඒ කියන්නේ කලමනාකරණය පිළිබඳ බුදුහාඳුරන්ගේ ගොඩාක් කරුණු කතා කරන්න වෙනම මාත්‍රිකාවක පැය දෙක තුනක් කතා කරන බුදුහාඳුරන් ජීවිත. අපි බාධා ඒ ගැන හිතන්නෙම නෑ ඔයගොල්ලෝ. හිතන්න ඔබ බුදු සන්න ගිය කෙනෙක් නම්, දහම් සන්න ගිය කෙනෙක් නම්, සංඝ සන්න ගිය කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ජීවිතයේ හොඳ වැඩ පිළිවෙලක් තියා. අඩු වශයෙන් අපි ගෙවල් වල පිය වචනීය කතා කරන එක, ආදරය, සමගිය ඇති වෙන විදිහට වැඩ කරන එක, ඊළඟට ආගමික දේවල් අපි සතිය දවසක්වත් අපි ගෙවල් වල එකතු වෙලා කරන එක එහෙම හොඳ දේවල්. මේ වැඩ පිළිවෙලක් වහම අපි හිතනවා වෙලාවට නෝන ගෙදර අම්මා හිතනවා නෝන මහත් හිතනවා වෙලාවට කන්න මොන හදා දෙන එක ඔන්න මගේ වැඩ පිළිවෙල. තාත්තා හිතනවා මොන හරි ගෙනත් දානවා තම්මලා දෙන්න නැත. ඒ වගේ ගෙදර එයා බලා ගන්නවනේ කියලා. එහෙම ඒ වැඩ පිළිවෙල නෙමෙයි. ඒක ජීවිතේ අපි කොහේ හිටියත් හැම මිනිස්සයම ඕක තමයි වැඩ පිළිවෙල. ඒක නෙමෙයි. අපි මේ ජීවිතේ ගුණාත්මකව ආධ්‍යාත්මිකව අපි gedara තුල කොහොමද අපේ ජීවිතේ ගොඩනගා ගන්න කියන එකට අපේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට හොඳ වැඩ පිළිවෙලක් ඕගොල්ලෝ හදා ගන්නවා. ලොකු දේවල් නෙමෙයි පොඩියෙන් පටන් ගන්න. ඉතින් එහෙම වුණොත් තමයි අපේ gedara සෞභාග්‍ය, දිනුව, සමගිය, ආදරය මේ දේවල් ගොඩ නැගෙන්නේ. දැන් අපිට බාධා අපි සියලුම දේවල් අපි බාහිර අපි පොදුවේ ගත්තාම අපේ ජීවිතවල ගොඩක් වෙලාවට මේ දේවල් අපෙන් අඩු වෙනවා. එහෙම අඩු වෙන්න දෙන්න එපා. අපේ gedara හොඳ වැඩ පිළිලක් හදාගන්න. මේ දරුවන්ටවත් අපි එහෙම ආදර්ශයක් වුණ නැත්නම් ඉතින් ඔබ මොනවද තිබුණත් වැඩක් නැහැනේ. ඒක ගැන අපි හිතන්න ඕනේ. ඒ නිසා දස්සන සම්පන්නන් එහෙම වැඩ පිළිලක් තියෙන්න ඕනේ. ඊළඟට පෙන්වන බුදුහාඳුර අනිත් කාරණේ තමයි දර්ශනයක් ඇතුව ජීවත් වෙනා වගේ අපි අනිත් කාරණේ අපි පිළිවෙලට මනසේ මොකද කරන්න ඕනේ? සත්‍ය වේදෙනම්. සත්‍ය කියන්නේ මොකද්ද? සත්‍ය කියන එක. ඇත්ත. අපි කතා කරන එක. ඉතින් අපි කතා කරන වචන ඇත්ත සත්‍ය නිවැරදි දේ කතා කරා. හැබැයි බුදුහාඳුර මෙහෙම එකක් පෙන්වලා තියෙනවා. දැන් වස්සක්කාර මවුනට වෙන්නවා ඇත්ත වුණත්. දැන් ඕගොල්ලෝ සමහර අය කියනවා මම නම් ඉතින් ආදේ බෙල්ල කල්ල ගියක් කවන්නේ මම ඉතින් කියන් තියෙන එක ආයේ දෙයයන් ආසුනත් මම කියනවනේ මට ඕව නැහැ කියලා එහෙම කියනවනේ. දැන් බුදුහාඳුර පෙන්වනවා ඇත්ත කියන්න හොඳ නැහැ කොහොමද? අන් අයට හානියක් වෙනවා. දැන් අපි ඇත්ත වුණත් කියලා දෙගොල්ලක් හඳු කරනවා නම්
ભેද කරනවා නම්, අසමගි කරනවා නම් ඇත්ත වුණත් නොකියා මුනිවත රකින්න එක හොඳයි කියලා බුදුහාමුදුරු පෙන්නනවා. දැන් මණිකාර කුලපගතිස්ස හාමුදුරුවෝ අවුරුදු 19ක් දානෙ වැන්දුවේ එකම ගෙදර. මණිකාර කියන කෙනාගේ ගෙදර. අවුරුදු 19ක් දානෙ ගත්ත ගෙදර. දැන් මෙයා මණිකාර කියලා කිව්වේ මොකද? මෙයා කලේ මණික් එයා උපමට්ටම් කරන එක. ඒක ලස්සන කපලා හදන එක කලේ. මේ දීර්ඝ කතාව මම අවශ්‍ය කරුණු විතරයි කියන්නේ ඒකේ. එතකොට මේ මණිකාරගේ ගෙදරට මේ තිස්ස හාමුදුරුවෝ දිගටම වැඩියා. ඉතින් මේ දෙන්නගේ යාළු මේ ගෙදර එක සම්බන්ධතාවය නිසාම නමකුත් වැටුණා තිස්ස හාමුදුරන්ට කුළුපග නේද? මණිකාර කුළුපග තිස්ස හාමුදුරුවෝ කියලා. ඇයිද ඒ ගෙදරටම දාන්නේ? දැන් අවුරුදු 19ක් දානෙ ගත්ත ගෙදර. දාන්ට ගිහිල්ලා මෙහෙම වැඩ ඉන්නවා. මණිකාර කුළුපග එදා යාළුවෙකුගේ මස් වගේක් හම්බෙලා හාමුදුරුවෝ මෙහෙම වැඩ ඉන්නවා. එයා මේ මස් ටික කපනවා දානෙට. රජමාලිගාවෙන් මණිකක් අරගෙන ආවා. දුන්නා මේක මේ උපමට්ටම් කරන්න මාලිගාවේ රත්තුමා දුන්නයි කියලා. මේ මණික අරගෙන මොකද කළේ? මස් කපකපා ඉන්න ගමන් ඊ අතින්ම අරගෙන ඒකේ තිබ්බ පැත්තක තිබිච්ච ආසනය උඩ. ගෙදර ඉන්නවා හදන සැල්ලිහිණියෙක්. මේ සැල්ලිහිණිය දැක්කා ඌටනේ හැමදාම මේ මස් කෑලි දෙනවනේ කෑමට. ඌට දුන්න කෑල්ල කියලා මූ වෙල්ලා මේක ගිල්ලා. අර මස් ටික කපලා ඔක්කොම කරලා ගෙට ගිහිල්ලා එවිල්ලා කුස්සියෙන් දිලලා බලපුවාම මණික නැහැ. දැන් හාමුදුරුවෝ අහනවා කොහොම මේ මණික කියලා. හාමුදුරුවෝ මොනවත් කිව්වේ නැහැ. දැක්කේ නැහැ කිව්වෙත් නැහැ. ගත්තේ නැහැ කිව්වෙත් නැහැ. කතා නැහැ. ඇව්වා දැන් ඉතින් වටිනා එකක් කවදාවත් වෙලා නැහැ. දැන් ඉතින් මේ කල්පනා කළා මේ මෙච්චර කාලයක් හිටිය කෙනා හොර මහන මේ මණික ගත්තනේ. දැයි මේ කතා කරන්නේ නැති කියලා හාමුදුරුවන්ට ගහවුවා ඊළඟ අනු දාලා බැඳලා නුයේක් විදිහේ වද දුන්නා. දැන් මෙහෙම වද දෙනවා හාමුදුරුවෝ කතා කළේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? මෙහෙම වද දෙනකොට අර හාමුදුරුවන්ගේ නහයෙන් ලේ ගලන්න ආවා. ලේ ගලාගෙන එනකොට ඒ ගලන ලේ බොන්න අර සැල්ලිහිණියා එතෙන්ද ඇවිල්ලා ලේ බොනකොට දැන් තරහෙන් ඉන්න අර මිනිස්සයා ගැහුවා සැල්ලිහිණියට. ගැහුවාම සැල්ලිහිණියා විශ්ලාගෙන් මැරුණා. ඊටසේ කුරුපගති සහාඳුරහනවති සහාඳුරෝ මණිකාර අර සතා මැරුණාද කියලා. ඊට පස්සේ කියනවා මැරුණායි කියලා. ඊට පස්සේ කියනවා එනේ සතාගේ බලන්න ඒ සතා මැරලා ඉන්න බව දැනගත්තා. අන්න කිව්වයි සතාගේ බඩේ ඇති මණික කියලා. ඊට පස්සේ පල්ලා බලපුවාම ඒ මණික හම්බුණා. රහතන් වහන්සේ නමක් කුරුපග මේ තිස්ස හාමුදුරුවෝ උන්වහන්සේ බලන්න එදා ඒ සැකපු ආරක්ෂා වෙච්ච දේ වචනය. අද නම් ඉතින් ඕක කියයි නේද? බෙල්ල ගන්න අනුන්ගේ බෙල්ල ගියක් අහන්නේ නැහැ තමාරකුණොත් කියලා අපි ඕන වෙලාවට ඕනයක් කරනවා. එහෙම මන්නේ වචනය උනත් ඉතින් කිව්වා නම් ඉතින් සතා ඉතින් ඕගොල්ලෝ ගන්න මේ අපිට මැරෙන්න ඕනේ කොහොමද සතෙක් නිසා. එහෙම ප්‍රතිපත්තිය කියන එක සියල්ලට වඩා බලවත්. අන්න එහෙම ප්‍රතිපත්ති කියන්නේ. රකින්නවයි කියන එක. ඉතින් බාන්න දැන් අවුරුදු 19ක් ඇසුරු කළත් අඳුනගෙන තිබුණේ සද්ධාව තිබුණා, දන් දුන්නා, පුද්ගලයා අඳුනගෙන තිබුණේ. ඔන්න ඕකනේ බුදුහාඳුර පෙන්නේ ලෝකේ කවුරු තේරුම් ගත්තත් තමා අඳුනා ගැනීම අමාරු වැඩේ කිව්වේ ඒකයි. බලන්න අවුරුදු 19ක් එක ගෙදරකින් දානේ වළඳපු කෙනා. තේරුම් අරන් තිබුණේ හාමුදුරුවෝ කවුද කියන එක. සද්ධාව තිබුණා, දානේ දුන්නා. ඒ වුණාට හොඳ නුවණක් තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ නේ. අන්න. ඒක නිසා කලබල වුණා. ජීවිතයේ ස්වභාවය. ඉතින් ඔන්න තේරුම් ගන්න. ඉතින් ඊට පස්සේ එදායින් පස්සේ අපේ හාමුදුරුවෝ ඊට පස්සේ පින්ඩපාතේ වැඩිය මිසක් ඒ ගෙදරට එහෙම තරහක් මොකුත් තිබුණේ නැහැ. නමුත් පින්ඩපාතේ වැඩ උන්වහන්සේ පින්වම් පානකම්ම උන්වහන්සේ වැඩ හිටියා. ඉතින් මේ බලන්න මේ වචනේ. ඉතින් ඒ වගේම තමයි දැන් ඔය ධර්මයේ තියෙනවා ඊටාම ලස්සන කරුණු 4ක්. ඒ තමයි වචනීය මිතබහානේ, භූතබහානේ, පුබ්බබහානේ, මදුබහානේ කියලා 4ක් තියෙනවා. හොඳට මතක තියාගන්න. මිතබහානේ කියලා කියන එක කට්ටිය. සමහර අය කතා කරනවා මොකටද? වැඩේ කරගන්නකම් විතරයි. මිතබහානේ.
ඇවිල්ලා කතා කරලා මේ වැඩේ කරගන්නකම් ඉතින් එහෙම කතා කරන අය ඉන්නවා. වැඩේ කරගත්තා පස්සේ උන්නද මලාද කියලාවත් නෑ. හොඳට අත්දැකීම් ඇති එහෙම. ඈ එන්න එක කට්ටිය. ඊළඟ භූතබාණි. භූතේ ඉතින් භූත කියනකොටම තේරෙනවද කොහොමද කියලා? භූතබාණි කියලා කියන්නේ පාපේට නරකට අකුසලයට නිකන් අර ඔක්කොම දේව පිරිසින්න දැන නිකන් ගඳ ගස්සන නිකන් ඔක්කොම නිකන් කලකිරන විදිහට නිකන් එපා වෙන විදිහේ අනවශ්‍ය විදිහේ වචන කියන එහෙම අයට තමයි භූතබාණි. පාපේට අකුසලයටම බර දේවල් කතා කරන. එහෙම උසුළු විසුළු එක එක විදිහව කරන ඉන්නවනේ එහෙම. අන්න එහෙම ඒ අය තමයි වචනයෙන් කරන එක. අනික පුබ්බබාණි. පුබ්බබාණි කියලා කියන්නේ කතා කරන්නේ බොහොම ආදරෙන් කතා කොහොමද අම්බේවා හොක කාලෙකින් දැක්කනේ මං ගිය සතිය තුවා ගැන මතක් කළා ආහාර මිහි කියලා ආදරෙන් ඇවිල්ලා ආදරෙන් කතා කරලා ඇඟේ දැවිදිලා අතින් අල්ලගෙන පණ දෙන්න වගේ කතා කරලා ඉතින් අනේ මෙහෙම මගේ වැඩක් තියෙනවා ඉතින් කරගන්න හරි කියලා ඒකත් කරගෙන එච්චර එතනින් ආයේ ඒත් කිසිම මේයක් නැහැ වැඩේ කරගන්න කර රවට්ටණය කරනවා ඒ ඇයිද කියනවා පුබ්බබාණි කියලා ඊළඟට අනිත් එක් කට්ටිය ඉන්නවා මදුබාණි කියලා මදුබාණි කියලා කියන්නේ මොනවටද දැන් මදුබාණි කියලා කියන්නේ මී පැණි වලට. දැන් මදු විත කියලා කියනවනේ. කසිප්පු වල කසිප්පු වලට මදු විත කියන්න බෑ. කසිප්පු වලට කොහොමද මදු විත කියන්නේ? එහෙනම් මී පැණි මොන වගේ වෙන්න බෑ එහෙනම්. නේද? එහෙනම් මදු බාණි කියලා කියන්නේ මී පැණි වගේ වචන. මී පැණි හරිම රසවත්නේ. ඉතින් කතා කරන වචනේ ඒ තරම් මිහිරි. ඒ කියන්නේ හරි සතුටු දනවන අනුන්ට දුක වේදනා නොවන ඉතා හොඳ වචන කතා කරන. ඒ තමයි කතා කරන ආකාර හතරෙන් ඕකෙන් අපිට හොඳ දේ මේ දරුවන්ට වැඩිහිටිය ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ මදුබාණි. මදුබාණි පුරුදු වුණොත් ගෙවල් වල බැරි වෙලාවත් රණ්ඩුවක් අහන්න හම්බෙන්නේ නැහැ අප්පා. නේද? මදුබාණි තිබුණා නම් ඇති ජීවිතේ. ආයතනයක වැඩ ටික කරගන්න. ඕගොල්ලන්ගේ වැඩ ටික කරගන්න. මේ දූ දරුවෝ හොඳට හදාගන්න අවශ්‍යම දේ තමයි මොකද්ද? මදුබාණි. මදු විත නෙමෙයි ඈ. මාරු කරගන්න බෑ ඊට පස්සේ. ඒ නිසා ඒ විදිහට. ඊළඟට බුදුහාමුදුරු ගන්නනවා අත්තනෝ කම්ම කුබ්බාණං. ඒ කියන්නේ අත්තනෝ කම්ම කුබ්බාණං කියන්නේ තමන්ගේ කාර්යය තමන් හරියට කරන්න කියන එක. අර පැන්නේ කතාවක් තියෙන අර කරනවා නම් හරියට කරපන් නැත්තම් ඵලයන් අහකට කියලා හැම පැන්නේ කීමකුත් තියෙන නිසා තමන්ගේ කාර්යය. අන්න එතනදී ලොකු වාක්‍යයක් ඕගොල්ලන් තියෙන නිසා ඕගොල්ලන්ගේ වගකීම දැන් ඔබ තාත්තා හැටියට අම්මා හැටියට භාර්යාව ස්වාම පුරුෂ හැටියට දරුවා දූ දරුවෝ හැටියට ඔබේ කාර්යයක් තියෙනවා. ඔබේ කාර්යය ඔබ හරියට කරන්න ඕනේ. අත්තනෝ කම්ම කුම්මනේ නිසා ඒක හරියට කරන්න. ඒ නිසා තමන්ගේ කාර්යය තමන්ගේ වැඩේ තමන් හරියට කරන්නේ නැතුව මේ මොනවා කතා කළත් වැඩක් නැහැ. ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා. තමන්ගේ වැඩේ හරියට කරන්න. දැන් ආයතනය කරන ඒ වැඩේ හරියට කරන්න ඕනේ. තමන්ගේ වැඩේ හරියට නිවැරදිව කරනවා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ එයාට කවදාවත් චෝදනා නැහැ. අපි ඉතින් එක එකනා කලකිරීම ඇති වෙන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ බැනුම් අහන්න වෙන්නේ ගොඩක් ඒවා වෙන්නේ ඇයි? අපි අපේ වැඩේ හරියට කරන්නේ නැති නිසානේ. දැන් ඕක තමයි අපි දැන් ලාංකික අය හැටියට සිංහල අය හැටියට අපි ළඟ තියෙන ලොකුම දුර්වලතාවය තමයි අපේ වැඩේ අපි හරියට කරන්නේම නැහැ. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවනේ කරන්නේ. නැත්තම් වැඩේ හරියට කළොත් අඩුපාඩුවක් අපි පස්සේ හරි එකතු කරලා හරි බලෙන් හරි දා ගන්නවා. ඒසා අඩුපාඩුවක් නොවෙන්න හරියට අපේ වැඩ ටික ජීවිතේ එහෙමයි. ජීවිතේ අපි හරියට අපේ දේවල් කරන්න. ඒ නිසා අම්මා තාත්තගේ දරුවෝ හදනකොට ඒ දරුවෝ හරියට හැදුවේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. දැන් සංස්කෘත හිතෝපදේශය තියෙන්නේ අම්මා තාත්තා දරුවෙක් හදලා ඒ දරුවා ಗುಣධර්මණයෙන් යුක්ත හොඳ දරුවෙක් හැටියට හැදුවේ නැත්තම් ඒ අම්මට දරුවෝ 10ක් හිටියත් වැඩක් නැහැ. හරියට ඇය දරුවන් නැති වද ගැහණියක් හා සමානයි. දරුවෝ හිටියට වැඩක් නැහැ. කොහොමද? ගුණ නුවණින් යුක්ත හරියට හැදුව දරුවෝ නැත්තම් ඒක නම් වද කෙනෙක් හැටියටයි සිතෝපදේශය ගන්නන්නේ. එසා අපිට ඔබ හැම කෙනෙක්ම එතකොට ඒක හොඳට මත ඒ නිසා ස්වාම පුරුෂයෙක් හැටියට ඔබ නිවැරදි හොඳ ස්වාම පුරුෂයෙක් හැටියට ඔබ කටයුතු කරනවා නම් අන්න ඔබට ඔබේ කාර්යය හරියට කරනවා. භාර්යාවෙනි යුතුයකම් ටික දරුවෝ වෙනි යුතුයකම් ටික කරනකොට ඒක හරියි. ඒ නිසා අපේ යුතුයකම් හරියට තියෙනවා. ඒ නිසා යුතුයකම් අවබෝධ කරගෙන දැනගෙන අපි වැඩ කරන්නට ඕනේ. ඉතින් ඒක තමයි අපේ කාර්යය. ඉතින් ඒක ආගමික ජීවිතෙත් එහෙමයි. ආගමික ජීවිතෙත් අපි හරියට කරන්න ඕනේ. නිවැරදිව තියෙන්න ඕනේ. දැන් එහෙම නැත්නම් අපි අසාර්ථකයි. හිතලා බලන්න අපි ජීවිතේ මේ කටයුතු කරගෙන අපේ ජීවිතවල කොච්චර අඩුපාඩු ගැටලු තියෙනවද? ඇයි එහෙම වෙන්නේ කියලා. එහෙම නොවෙන්න අපි වැඩ බලා ගන්න ඕනේ. දැන් ත්‍රිපිටකයේ කතාවක් තියෙනවා
මම ඔය ඉස්සරත් ඔක කියලා ඇති. දැන් අදත් මේ පිළිසෙන නිසා ඒ කතාව කියලා අපි ධර්ම දේශනාව අහවරටපත් කරනවා. ඒතර කාරණා තියෙන්නේ 5යි ජනප්‍රිය වෙන්න. මොනවද කාරණා 5? සීලයක සීල ප්‍රතිපදාව තුළ කටයුතු කරන එක. ඊළඟට අපි දර්ශනයක් ඇතුව ජීවත් වෙන එක. ධර්මානුකූල වෙන එක. ප්‍රිය වචනය, සත්‍ය වචනය කතා කරන එක. සත්‍ය වචනය අපේ කාර්යය අපි හරියට ඉෂ්ට කරන එක. ඔන්න කරුණු 5. මතකද දැන්? ඔන්න ජනප්‍රිය වෙන්න අවශ්‍ය කරුණු 5. ආයි කාගේවත් SMS එහෙම ඕනේ නැහැ. නේද? ඔය කරුණු 5 තියෙනවා නම් ගෙදර එක්කෙනා කියලා අනේවා කොච්චර හොඳද? ඈ? එහෙමනේ. දැන් එහෙම හොඳට ඔය කරුණු තිබිච්ච නිසානේ නකුල මාතා කියලා බුදුහාඳුනන කියන්නේ ස්වාමීනි අපිට ඊළඟ ආත්මෙ මට එයාව හම්බ වෙයිද කියලා විවේකනේ. නේද? දැන් නකුල මාතාත් එහෙම නකුල පිටත් ගිහිල්ලා නේ ස්වාමීනි අපි දෙන්නත් ඊළඟ ආත්මෙ මට එයාව හම්බ වෙයි නේ ස්වාමීනි. අපි මේ ජීවිතේ කොච්චර ආදරෙන් හිටියද? බැඳිලා හිටියද? අපි දෙන්න කවදාවක හඬුනේ නැහැ, ප්‍රශ්න ඇති කරගත්තේ නැහැ, ගැටලු ඇති කරගත්තේ නැහැ. සමසීල, සමසද්දා, සමචාග, සමප්‍රඥා මේ වයින් අපි එක සමානයි ස්වාමීනි. අනේ අපි දෙන්න ලබනාතුල එකට හම්බෙන්න ලැබෙයිද? අන්න බලන්න. ඒ මොකද එහෙම ඇහුවේ බුදුහාමුදුරන්ගේ. අන්න ලක්ෂණ වලින් අපි එක වුණ නිසා. එක සමාන. එසා මේ ජීවිතේ බුදුහාමුදුරුවෝ අපිට බණ කිව්වේ මේ ජීවිතේ ලස්සන කරගන්න. පරලෝක ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. බුදුහාමුදුරුවෝ පෙන්නේ කොහෙද? අපි මෙහි ඉස්සල්ලා හොඳ කරගන්න. මෙතන ලස්සන කරගන්න. මේ ජීවිතේ ගොන්නගා ගන්න. අපි මෙතන හදාගන්න දෝ පරලෝක හදන්න බෑ. ඉස්සල්ලා මෙතන. අපි මෙතන ලස්සන නම් මෙතන සුන්දර නම් මෙතනින් එහා ජීවිතේ අනිවාර්යයෙන් මොකද? සාර්ථකද? සාර්ථකයි මෙතන. ඒ නිසා ඔබ හැම කෙනෙක් හිතන්න අපි අපිට තියෙන වගකීම බලවත්ම දේ තමයි ඔබට තියෙන අමාරුම වැඩේ තමයි මෙතනින් එහා මේ ජීවිතේ සතර අපායට වැටෙන්න දෙන්න එපා. ඔන්න ඒකට වැඩ කරගන්න. පළවෙනි අභියෝගය මොකද්ද? අපි මේ වෙන දේවල් පස්සේ යන්න නෙමෙයි ඉස්සල්ලා හිතන්න මම සතර අපායේ නොවැටී ඉන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? ඉතින් හතර අපායට වැඩක් නැහැනේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝකේ කමක් නැහැ. ඒ දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක. මේවා කාම සුගති භූමියනේ. ඒ තැන්වල ගැටලුවක් නැහැ. හැබැයි අපායගාමී වෙන්නේ නැතුව සතර අපාය වලටපත් නොවෙන්න වග වඩා ගන්න. දැන් සතර අපාය නොවැටි ඉන්න නම් අපිට බුදුහාඳුරෝ ඊටාම සරල වැඩක් වෙන්නවා. මොකද්ද කරන්න ඕන? සතර අපාය නොවැටි ඉන්න මොනවද කරන්න ඕන කියලා කියන්න බලන්න. මොකද්ද කරන්න ඕනේ? මොකද කිව්වේ? සතර අපාය නොවැටි ඉන්න අපෝ නෑ මගේ ආර්ථන ගැන කතා කරේවත් නෑ බුදුහාමුදුරුවෝ. සතර අපාය නොවැටි ඉන්න මොකද කරන්න කිව්වේ? ඔව් පන්සිල් වලටත් මෙහායෙන් කිව්වේ බුදුහාමුදුරුවෝ. මහා නාම ශාක්‍ය පුත්‍රයාට කිව්වේ මොකද්ද? තෙරුවන් සරණ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණ නිවැරදිව තෙරුවන් සරණ ගියොත් අපි කවදාවත් කොහෙද? සතර අපායේ වැටෙන්නේ නැහැ. තෙරුවන් සරණ හරියට තෙරුවන් අනුගමනය කළොත්. ඒසා ලෝතුරා බුදුහාමුදුරන්ගේ මග ඔබ යනවායි කියන්නේ ඔබ කවදාවත් සතර අපායේ වැටෙන්නේ නැහැ. ඒ නිසා පුරුදු වෙන්න, මහන්සි වෙන්න මේ දරුවන්ට ඔබ දෙන හොඳම දේත් අන්න ඒකයි. දරුවන් අම්මා තාත්තගේ හොඳම යුතුයකම දරුවන්ට කන්න බොන්න දෙන එක, උගන්වන එක, පහසුකම් දෙනවා වගේම මේ දරුවන් අපායෙන් වළක්වන එක. එහෙම කළොත් විතරයි ඔබ සාර්ථක වෙන්නේ. ඒකනේ බුදුහාඳුර අම්මා තාත්තගේ යුතුයකම් 5ක් දරුවන් වෙනුවෙන් කරන්න කියලා පෙන්වන්නේ. ඒ 5 තියෙන්නේ දරුවා අපායේ නොවැටෙන කරුණු 5. අද ඒවාද අමතක කරලා ඒවා කියන කාලය නෙමෙයි. නේද? කරුණු 5ක් බුදුහාඳුර මේ මුල් 3 හරියට අනුගමනය කළොත් කවදාවත් ඔබේ දරුවෙක් අපාය යන්නේ නැහැ. යහපතේ යොදවන එක, ඊළඟට පාපයෙන් වළක්වන එක, හොඳට උගන්වන එක පළවෙනි 3. අනිත් දේවල් ලකුණාට පස්සේ ඔය 3 හරියට කළොත් මේ කිසි දරුවෙක් සතර අපාය. හැබැයි මේ වැඩිහිටි ඔබේ අම්මා තාත්තා අපිට ඔබට තරම් දැනුම තිබුණේ නැහැ, අවබෝධය තිබුණේ නැහැ. නමුත් ওই කරුණු 3 අපිට අම්මා තාත්තා උතාම හොඳට දුන්න පොඩි කාලේ. පුංචි වර්ධ වලින් අපි වැළැක්කුවා, අපි පන්සල එක්කන් ගියා, බුදුහාම වඳින හැටි, වැඩිහිටි වෙන්න තන හැසිරෙන හැටි, කතා කරන හැටි, මේව දේවල් අපි අම්මා තාත්තලා දුන්නා. අද අපිට ඒක හිතෙන්නේ නැහැ. ඔය බුදුහාමුදුරුවෝ පෙන්නපු දේවල් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ පාපයෙන් අපි සතර අපායෙන් නොඇටි ඉන්න වැඩ කරගන්න. පළවෙනි අභියෝගය ඒක. අපි ඒකෙන් වළකින්න වැඩ කරනවා කියන්නේ
එතනින් මෙහා අපිට අනිත් මාර්ගාංග කියන ඒවා යන්න පුළුවන්. මොකද සතර අපායෙන් නොඇටි ඉන්න වැඩ කරනකොට බුදුමගේ යනකොට මමත්වයේ කියන එක අත්හැරෙනවා. සක්කාය දිට්ඨියනේ මමත්වයේ අත්හැරෙනවානේ. ඔබ අඳුනා ගැනීම තුළ ඒ සා ජීවිතයේ දෙස, ශරීරයේ දෙස මේ ස්වභාවය ගැන හොඳට හිතන්න. ඒක හිතන්න තමයි අර පොඩි කතාවක් තියෙනවා. දැන් එක ධනවත් මිනිස්සෙක් හිටියා. මේ ධනවත් කෙනාට ඉන්නවා භාර්යාව 3 දෙනෙක් හිටියා. භාර්යාව 3 දෙනෙක් හිටියා. මේ භාර්යාව 3 දෙනෙක් ඉන්න මේ මිනිස්සයා ඉතින් වයසට ගියා. වයසට ගිහිල්ලා ලෙඩ වුණා. දැන් ලෙඩ වුණාම මොකද්ද ඕගොල්ලන්ට දැනෙන බය? කියන්නත් බය කට්ටිය. අම්බෝ හාමුදුරුවෝ. මොකද්ද බය? ලෙඩ වුණාම එන බය තමයි මරණ බය. ලෙඩේ වැඩි වෙනවා නම් එක එක ඒවා පේන්න පටන් ගන්නවා. එතකොට මරණ බය එනකොට අපි කාටද වැඩියෙන්ම කතා කරන්නේ? ළඟින්ම වැඩිම ආදරය කරන. එතකොට අර භාර්යාව 3 දෙනාගෙන් අර මිනිස්සයා, මේ ධනවත් මිනිස්සයා ආදරය කර පළවෙනි භාර්යාවට ආදරය කළා, දෙවෙනි භාර්යාවට සැලකිල්ලක් නැහැ, තුන්වෙනි භාර්යාව ගැන සොයා බැලිල්ලක්ම නැහැ. එතකොට කාටද කතා කළේ? පළවෙනි භාර්යාවට. කතා කරලා කියනවා මම ඔබට ගොඩක් ආදරේ, මම ඔබට ගොඩක් ප්‍රියයි. ඉතින් මම කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. ඔබට බැයිද මාත් එක්ක මැරෙන්න යන්න එන්න. පළවෙනි භාර්යාව කියන්නේ මේ අපෝ මට නම් බෑ මැරෙන්න යන්න එන්න කිව්වා. ඉතින් දැන් දුක වැඩි ඇතිනේ. දෙවෙනි කෙනාට කතා කළා. දෙවෙනි කෙනා කියනවා අනේ මටත් බෑ මැරෙන්න යන්න එන්න. හැබැයි මම වල ළඟට යනකම් එන්නම් කිව්වා. ඉතින් තුන්වෙනි කෙනාට ආදරය කළෙත් නෑ, සුවල බැලුවෙත් නෑ, උන්නන්ද මලාද නෑ. තුන්වෙනි කෙනාට කතා කළා. තුන්වෙනි කෙනාට කතා කරපුවාම ඇය කියනවා මං ඉතින් ඔබත් එක්ක මැරෙන්න යන්න එන්නම් කියලා. භාර්යාව 3 දෙනායි. දැන් මේ මහතුරු ඔක්කොම භාර්යාව 3 දෙනා ඉන්නවා. දැන් මේ මහතුරුන්ටත් ඔය ස්වාම පුරුෂ 3 දෙනෙක් වෙන්න බය වෙන්න එපා. මේ නෝනලටත්. ඔය උපමාව බුදුහාඳුරේ පෙන්නේ භාර්යාව 3 දෙනා ජීවිතේ. කවුද පළවෙනි භාර්යාව ඔයගොල්ලන්ගේ? දේපොළ ඉඩ කඩන රැකිරස්සා ඔන්න පළවෙනි භාර්යාව ජීවිතේ. ඉතින් ඔය සත්න දෙන්නේ ඕවටනේ අප්ප නේද? පොඩි සත්නක් 2000 ඉඳන්. ඉතින් බුදුහාඳුර කිව්වේ දැන් අපිට දේපොළ ඉඩ කඩන මේ එපයි කියලා නෑ. මේව ඕනේ. අවශ්‍යයි. ඒව එපයි කියන්නේ බුදුහාඳුර කියන්නේ ඒව නෙමෙයි ජීවිතය කියන්නේ. දැන් අපි ඒ වෙනුවෙම නැහැ කියන්නේ ඒවම කරගෙන ඔක්කොම දැන් අර එක මුදලාරි කෙනෙක් මහා ධනවත් කෙනෙක් ඔය පහුගිය කාලේ මැරුණා ඒ කෙනා. ඉතින් එයා දැන් මේ දරුවෝ ඔක්කොම කැඳවලා දැන් ඉතින් පින්කමක් කරලා ඉවරලා දරුවෝත් ඔක්කොම වෙන දරුවෝ ඉතින් මතක් කරන තාත්තේ මේ ලොකු පුතා කියනවා තාත්තේ අපි බුද්ධ ගායේ ලොකු පින්කම කළා මතක නැද්ද අනේ ඌ මතකයි පුතේ සාදු සාදු ඔබම පුතාලා ඉතින් එක එක පුතාලා දුවලා කියනවා අපි පොළොන්නරුවේ චෛත්‍ය හැදලා පූජා කළේ අහවල් පන්සලේ මේ දානශාලාවේ ඉතින් මේ විදිහට ලිස්ට් එක ගියාගෙන යනවා එක පුතාලා පොඩි පුතාත් කිව්වා තාත්තේ අපි අන්තිම දවස් ටික නමතිවත් ගිහිල්ලා ආවනේ මෙහෙමයි ඒ දැන් ඉන කියනවලු අයකෝ තොපි ඔක්කොම මෙතනද කවුද කඩේ බලාගන්නේ කියලා වහලු. ඒ කියන්නේ අච්චර දැන් මෙතන ඉඳගෙන දැන් මේ 50 දිනවා ඔන්නේ ඒත් ඔළුව තිබුණේ තාම කොහෙද? අර පින් කරන කල්පනා කළා ඒ ජීවිතේ වෙලා තිබුණේ Tamange එහෙම තමයි ගොඩක් අය කැප කරලා මහන්සිලා දුක් විඳලා හදපුවානේ. ඉතින් හිතෙන් අත්තරගෙන නැහැ. තාම හිම අල්ලගෙන. දැන් එහෙමයි ඉන්නවා. දැන් මෙහෙත් ගුරුවරයෙක් ඉන්නවා. මෙහෙ ඉන්නයි මේ හදිස්සිය දුවන මේල පිරිතුණු බදානේ හාදුවේ මේ අපි මේ හෙට ලංකාවට යනවා. මොකද මහත්තයෝ මානේ අපි අර ඊට මල්ලාගෙන කට්ටිය බාන්න මුම් මේ එලව ගන්න විදියක් නැහැ. අපි මේ යනවා මේ හෙට කියලා. මේ ඉතින් බලන්න අනේ මෙහෙ ඉන්නත් නැහැ නිදහසේ. මෙහෙ හිටියත් දැන් දවසට කෝ කීයක් එනවද ඔය ඉඩ ගණන් ගෙන ලංකාවේ තියෙන. ඉතින් බයේ ඉන්නේ. කුලියේ දීලා බාන්න වෙච්ච හාමුදුරුවෝ මාර අවුලක් උනේ මේ නඩුව. දැන් මේ ආයුක්තම මාසෙට යන්න දෙනවා කියා. දැන් මේ දවස්වල මේ එහෙම කුඩුවයි ලංකාවට ගියා. දැන් අපි ඇවිල්ලා කතා කරලා යනවානේ. ඒ මොදෙහි තියෙන ඒවා එක එක අල්ලගෙනලු. ඉතින් දැන් බාන්න දැන් අපි දැන් ඒව අල්ලගෙන මෙහෙ සතුටක් නැහැ. අර කොහෙවත් තියෙන දෙයක් අල්ලන එක්ක ඒ ඉවරයක් කරලා දාලා ඉන්නව නැත්තම් දෙපැත්තම නැහනේ. දැන් බලන්නකෝ දැන් අපි ඒව එක රැකෙන්න පුළුවන් විදිහක් එහෙ හදලා ඉන්න ඕනේ. නැත්තම් ඉතින් ජීවිතය කියන්නේ ඕක නෙමෙයි ඉතින්. ඉතින් බයෙන් ඉන්න ඕනේ මෙහෙ ඉන්නකොට. කොයි වෙලේ එක අල්ලගෙන කොයි වෙලේ පොල්ටිය කරනවා දන්නේ නැහැ හොරුන්. රෑ නින්දනු පේනවා ලංකාවේ පොල් කරනවා මේ සමහර ඉඩම් වල. නින්ද යන්නෙත් නැහැ හොඳට. දැන් හරි අවුල්නේ. ඒ ඉතින් ඔළුව තියන්නේ ගොඩක් කළා ලෝව ගැන. ඉතින් සතියන්දි විවේක වෙන්නව දවස් ටිකේම එහෙ ඉන්න අය කතා කර ගහනවා. අරින් අහනවා මේ කොහොමද? සමහර ස්කයිප් එකෙන් බලන ගියේ කොහොමද? ඉස්සරහට ගියා ආන්න ජරා කළා ගේට්ටු තැල්ලා දාලා කවුද මේ මුරකාරය නැද්ද? ඕව මේව ඉතින් හටියේදී ප්‍රශ්නේ බලන්න කෝ ඉතින් අපි මේ අන්න ජීවිතේ
පළවෙනි තැන උනේ ඊර්ෂා. දෙවෙනි තැන තමයි අපි එන්නේ කොහාට යනකන්ද? වල ළඟට යනකම් විතරක් එන්නම්කෝ දෙවෙනි බාරය. කවුද? මේ ජීවිතේ ඔයගොල්ලන් හම්බ වෙච්ච ඇත්තෝ. අම්මා තාත්තලා දූ දරුවෝ භාර්යාව ස්වාම පුරුෂය මේ ඔක්කොම ඉතින් අඬා දාලා යනවදෝ කියලා තමයි වලටත් පනින්න හැටි ගිහිල්ලා. කොහාට යනකන්ද එන්නේ? වල ළඟට විතරයි මේ අපි ඔක්කොම ඉතින් එහාට එන්නේ නැහැ. බය වෙන්න බෑ එතනින් එහාට එන්නේ නැහැ කවුරුවත්. නේද? හදිසි වරයට එලා කතා කරන දුවේ මං ආව දොර ඇරහන් කියලා හරියද? ජංජාල ඊට පස්සේ. ගිහිල්ලා අම්මා කෙනෙක් කිව්වා එයාට ආව දුවේ මං ආව දොර ඇරහන් කිව්වොත් හරියද? මොනපිට පවුදාන් තොවින්නන්න ආයලෝ ගන්න ඕන. මේ යන්නේ පෝගිය කියලා කෑ ගහපු අය. ඉතින් එතකොට බලන්න ස්වභාවයේ අපි ජීවිතේ මේ එච්චර හම්බෙච්ච මෙච්චර ආදරය කර මෙච්චර ප්‍රිය කර අය අන්තිමේ ඒ විදිහට ඔන්න ජීවිතේ දෙවිනි අය. ඉතින් මේ අම්මා තාත්තලා හිතේ ඕගොල්ලෝ කියන්නේ අපි මේ ඔක්කොම මේ හාඳුනි මේ දරුවෝ වෙනුම්මනේ කරන්න කියලා. කොයි අම්මද කොයි තාත්තා හිතන්නේ මම මේ දරුවෝ වෙනු යුතුයකම් කරන්න ඕනේ. ආදරය කරන්න ඕනේ, හදන්න ඕනේ, උගන්වන්න ඕනේ, හොඳ දේවල්. හැබැයි මේ මොනවා කළත් මේ දරුවෝ අපින් අත්හරින්න වෙනවා. මේ දරුවෝ අපිට හැත් වෙනවා. හැම භාර්යාව ස්වාමි පුරුෂයෙම හිතන්න මම කොච්චර ආදරෙන් අපි දෙන්න හිටියත් එක්ක මම හරි ඔහු හරි අපි දෙන්න එක්කනේ ඉස්සරහ. මේක ධර්මතාව. මේ මනස තුල වඩන්න ඕනේ. ඒ අවබෝධය තුල අපි වැඩ කරනවා නම් එහෙම හිතන්න පුළුවන් මනසක් හදනවා නම් අපි කවදාවත් තැවෙන්නේ නැහැ. දැන් තැවීම තියෙන්නේ ඒකනේ. අපි හුදකලා වෙන්නේ ඒකනේ. ජීවිතේ හොඳට පින්කම් කරගෙන හොඳට ඉඳලා එකපාරක් කියන්නේ නැතු වුනහම අනික් කෙනා මානසික වෙලයි අපි පින්කම් කළාට හිත කියන එක හදාගෙන නැහැ. පින්කම් කරන්නේ හිත හදාගන්න. එතකොට හිත හැදිලා නැත්නම් පින්කම් වලින් වැඩක් නැහැ. අද අපි මේ අම්මා තාත්තලා ඔයගොල්ලෝ ගොඩෝ පින්කම් කරලා තියෙනවා හිත හැදිලා නැහැ. තාම හිත දුකෙන්, තාම හිත සැවිල්ලෙන් ජීවිතේ ඔක්කොම නැතු වුණා වගේ යම් සිද්ධ නිසා තාම තැවි ඉන්නවා. එහෙම තැවෙන්නේ නැහැ අපි මේ ධහම හරියට අල්ලගත්තා නම්. ඒ නිසා මේක හරියට අල්ලගන්න. ඒක තේරුම් ගන්න. නිසා තුන්වෙනි භාර්යාව තමයි ඊළඟට උගන්වනවා මැරෙන්න යන්නේ එන්නම් කිව්වා. කවුද ඔයගොල්ලන්ගේ තුන්වෙනි භාර්යාව? කුසල ලකුසල තමන්ගේ හිත. එයා තමයි එන්නේ. ඡායාවන පායනේ. හරියට ඡායාව වගේ පින්දහම් කර කෙනාගේ. චක්කං වහතෝ පදං නැත්තම් ගුණා පසුපස බැඳී කරත්‍ය. ඒ නිසා ඔබ පසුපසෙන්නේ ඔබ කරගන්න දේ පමණයි. ඒක හොඳට තේරුම් ගන්න. නැත්තම් අපිට මේ ජීවන ගමනේ අපිට කවදා හරි නවාතැන්පොලක අපි මේ ඉන්නේ. ඉතින් මේ නවාතැන්පොලෙන් අපි තව නවාතැන්පොලකට යනවා. මෙතනින් අපි තව තැනකට යනවා. ඉතින් මේ නවාතැන්පොල තමයි අපි පහු කරගෙන යන්නේ. ඉතින් මේ නවාතැන්පොලක අපි නවතින දවසක් එනවා මේක අවසානයක් ඇති කරගන්න. ඒ අවසානයේට තමයි අපි මේ කුසල් වලින් බර සිතිවිලි ගොන්න ගන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඉතින් ඒකට දාන සීල භාවනා වැඩ පිළිලක් අපිට බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මේ තුනම මේ අපිට එකින් එකට ඒකාබද්ධයි. ඉතින් මේ ක්‍රියාවලිය තුල ගියොත් තමයි අපිට මේ සසරින් ගොඩවීමේ මඟ පාදා ගන්න පුළුවන්. එහෙනම් සසර ගමනින් ගොඩ වෙන්න මේ ජීවිතයේ සැනසීමට සසර ජීවිතයේ සැනසීමට අවසානයේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ ධර්මඥානයේ නිවන් මඟට පිවිසෙන්න පුළුවන් වන හේතු වාසනා වෙන උතුම් වූ ධර්ම දානමේ මහා පිංකමක් අද දවසේ ඔබ හැමදෙනාම සිදු කරගත්තා කියලා ගොඩාක් සතුටට සන්තෝෂයටපත් වෙන්න. ඉතින් එහෙම සන්තෝෂයට සතුටටපත් වෙලා අපි මේ වෙලාවේ මේ කරගත් උදාාර කුසල ක්‍රියාව අපි පින් අනුමෝදන් කරවමු. ඉතින් අපි මේ කරගත් ධර්ම දානමය කුසල ක්‍රියාව ලෝසසුන් සලකින මේ පින්නතුන් ආරක්ෂා කරන ඔබ හැමදෙනා ආරක්ෂා කරන ඉෂ්ඨකාමිතකාමී අල්පේශාක මහේශාක සිළු දිවි දේවතාවෝ මේ විහාරස්ථානයේට බෝ සමදුන් වහන්සේට අධිග්‍රහ දිවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ සතුටටපත් වේවා. ඔබ හැම සුරකීවා. දෙවියෝ තුන් නිවෙනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් දෙමු. ආකාසත්තා ච බුම්මත්හා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්හා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්හා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරන්ති. ඉතින් අද දවසේ මේ පින්කමේ දායකත්වය දන්න පින්නතුන් සියලු දෙනාගේම බලාපොරොත්තු වෙනවා මේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන මියගිය පිරිසකට. ඉතින් මේ බලාපොරොත්තු වෙන මියගිය අය ඉතින් විශේෂයෙන්ම අද අපි මේ තත්වයට එන්න අපිට ගොඩාක් උදව් කළා. අපි කොළඹ නැවතිලා එන්න කාලේ ඉගෙන ගන්නකොට අපිට ගොඩාක් උදව් උපකාර කළ හාමුදුරු කෙනෙක් තමයි ඒ මුල් ඒරියා හිඹුටාන
සී ජිනේන්දාරාම අභිනවාරාම යන විහාරයන් විහාරාධිපති දස්නහරි පළාත ප්‍රධාන සංඝනායක වැඩ සිටි පූජ්‍යපාද විචිත්‍ර ධර්මකතික මුල්ලේරියාවේ චන්දශ්‍රී ගෞරවනීය නාහිපාණන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේව මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා පින් අනුමෝදන් කරන්නට. ඉතින් ගෞරවනීය ඒ මුල්ලේරියාවේ චන්සිරි හාමුදුරන් වහන්සේට වැලිගම ධම්මිස්සර ගෞරවනීය හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලාටත් මේ පින් ලැබේවා අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා මේ ගියා වූ පියාණන් වන ජී.ජී. සයිමන් සිඤ්ඤෝ මහත්මාණන්ට එතුමාණන්ටත් මේ පින් ලැබේවා අනුමෝදන් වේවා අත්පත් වේවා. ඒ වගේම ශානක මහත්මයාගේ මෑණියන් උසුසුම් රුද්දුග මහත්මියට පින් අනුමෝදන් කරනවා. ඒ ආදරණීය මෞතුමියට රුද්දුග මෞතුමියටත් මේ පින් ලැබේවා අනුමෝදන් වේවා අත්පත් වේවා. ඉතින් මේ ගියා වූ ඥාතීන්ට ඒ වගේම අද දවසේ දායකත්වය දන්න මේ අනිත් පින්නතුන්ගේ සීලූම දෙනාගේ ඒ පින් දායකත්වය දන්න සීලූම පින්නතුන් අපි මුලින්ම සඳහන් කළා. ඒ නම් සඳහන් කළ දායකත්වය දන්න අද දවසේ පින්නත් හැම කෙනෙක්ගේ තම තමන්ගේ මේ නම මියගේ මව්දමාපුරු වැඩිහිටි ඥාති මිත්‍රාදිය ගැන හිතන්නේ සීලූම ඇත්තන්ට මේ පින් ලැබේවා අනුමෝදන් වේවා. මියගේ අයගේ සසර සුවපත් වේවා සපවත් වේවා. ඒ හැමට උතුම් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා පින් දෙමු. වම් අත උඩින් දකුණ අත තියාගන්න මේ විදිහට කියන්න. මගේ නමෙන් මිය පරලොව ගිය යන්තරමක් පරලොව නෑයෝ මේ කළ පින් අනුමෝදන් වේ පතන සපතකට පැමිණෙත්වා සමදෙන නිවනින් සැනසෙත්වා සමදෙන නිවනින් සැනසෙත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතින් අද දවසේ ධර්ම දේශනා දායකත්වය දන්න ශානක මහත්මයාණන්, ඒ වගේම විනීතානෝන මහත්මිය, ගාමිණී මහත්මයා, ඒ වගේම ජයන්තා මහත්මිය, රංජිත් මහත්මයා, ඒ වගේම දිල්හාන් මහත්මයා, නිරංජලා මහත්මිය, මාලන් මහත්මයා, ලශ්‍රිකානෝන මහත්මිය, කපිල මහත්මයා, ඉරෝෂන් මහත්මයා, සමන් මිහිරි කියන මේ පින්නත් දෙගොල්ලම, ඒ මේනකා චන්දි, තිලක්, ලලිතා, සුනිල්, රංජන්, ලක්ෂ්මී, රංජන් ලක්ෂ්මී, ඒ දෙදෙනා, ඒ චින්තක රෝහණ, ලතා චාන්දනී, මර්වින්, කමල්, සංජීවනී කියන මේ නම් සඳහන් කළ මේ අද දවසේ දායකත්වයේ දන්න පින්නතුන්. ඉතින් වස්කාරී ඉස්සල්ලාම ධර්ම දේශනා දායකත්වයේ ඉතින් ඒ දරුවෝයි පින්නතුන්. ඒ හැම දෙනාගේම ධර්මඥානයේ වැඩි දියුණු වේවා. ඒ පින්නතුන්ගේ සියලු සිතුම් බැතුම් බලාපොරොත්තු ඉෂ්ට වේවා, සඵල වේවා, දුක් කරදර දුරු වේවා. ඒ පින්නතුන්ගේ දරුවන්ගෙත් කරන කී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, සඵල වේවා. මේ වගේ පින් දහම කරගෙන ජීවිතය ලස්සන කරගන්නට හැම දෙනාටම ආශිර්වාද වේවා, චිත්ත සාන්තිය සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතරම අද දවසේ විශේෂයෙන් ආශිර්වාද කරනවා විහාරස්ථාන අපේ ගෞරවනීය නාවට විජිතනායක හාමුදුරුවෝ වැඩ ඉන්න සිටු දෙනා වහන්සේලාට රසෙත් වේවා, ආශිර්වාද වේවා. ඒ වගේම දැන්ට අසාද රෝගියෙකුගෙන් පෙළෙනක ඥාතිවරයෙක් වන ලල්නී රුද්දිගු මහත්මියට ආශිර්වාද කරනවා. එයටත් යසනීය තත්ත්ව දුරු වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දැන්ට ජීවිතුන් අතර සිටින ඒ ආදරණීය මෞතුමිය වෙන කේටි රොසලින් මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශානක මහත්මයාගේ මාටින් අගුල් ගමගේ ආදරණීය මහතාට, ඒ තාත්තට, ඒ වගේ මායා දුන්න මෑණියන් ආදියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැම දිනාටම සෙත් වේවා, ආශිර්වාද වේවා. ඒ ලෙඩ දුක් වලින් නැත්තු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අද දවසේ මේ පින්කමට සම්බන්ධ වුණු බණ අහන්න ආපු ධර්මයේ ප්‍රිය මේ පින්නත් ඔබ හැම දිනාටම සෙත් වේවා, ආශිර්වාද වේවා. ඒ වගේ පුංචි දූ දරුවන්ලා සෙත් වේවා, ආශිර්වාද වේවා. හැම කෙනෙක්ගේම ගුණ නුවණ වැඩි දියුණු වේවා, කරදර බාධා දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා. සීල බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා, සඵල වේවා, සීල සනසීම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන් අපේ ගාමිණී මහත්මයාගේ
ඥාති සහෝදර තමයි අපේ හේම් පිටේ ඥානසීය නායක හාමුදුරුවෝ ඥානාවාස නායක හාමුදුරුවෝ ඉතින් පරපුරේ හේම් පිටිගෙදර දිවිලි පිටි ප්‍රදේශයේ ඉතින් ඒ නායක හාමුදුරන් වහන්සේලාට අපි සිහිපත් කරනවා උන්වහන්සේලාටත් මේ පින් ලැබේවා උන්වහන්සේලාටත් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් සුනීතා නමන මහත්මිය ශානක මහත්මයාලගේ මෞතුමිය ඒගොල්ලෝ ඉතින් අපිට බොහොම හිතවත් කොළොන්නා ප්‍රදේශයේ කටයුතු කරව පිරිසක් ඉතින් එහෙම ඒ සම්බන්ධතාවයකුත් ඉතින් පස්සේ තමයි ඉතින් මේගොල්ලෝ මෙහි ඉන්න බව අපි දන්නේ. ඉතින් ඒ මෑණියන් ඇතුළේ ඇයත් අපි මේලා විශේෂයෙන් අසනීපින මායාදුන් නම් එහෙම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ ඇයටත් අද දස්වනාපෝ බහැමතත් සෙත් වේවා ආශිර්වාද වේවා. සියලු යහපත සෙත සාන්තිය වේවා. මේ උදාාර පින් වල ශක්තියෙන් බලයෙන් හැම දිනාට තුන් අමා මහ නිවන් සුව ලැබේවා. ජීවිතයේ අඳුරුලෙනේ ආලෝකය අම්මා උපන් හැම භවයේම පතන පැතුම අම්මා සසර වසන තුරුම ඔබයි මගේ ආදර අම්මා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා දහඩිය කැට වගුරාමා හැදු වැඩු පියාණනේ ඔබයි මගේ අඳුරු දිවිය එළිය කලේ පියාණනේ සසර වසන තුරුම ඔබයි මගේ ආදර පියාණනේ මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියාණනේ හැමදෙනාටම තෙරුවන් සරණයි විශේෂයෙන් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ධර්ම දේශනා කටයුතු මේ ලේඛන හදලා මේ පින්නතුන්ට මේ පණිවිඩ දැනුම් දීලා ඔක්කොම කටයුතු කරන්න. ඉතින් අපේ පියරත්න මහත්මයාට ඉතින් මේ පියරත්න මහත්මයා නිහඬව ලොකු සේවයක් කරනවා. ඉතින් මේ කටයුතු කරන්නට අපේ පියරත්න මහත්මයාට ශක්තිය බලය ලැබේවා. එතුමාටත් ආශිර්වාද වේවා. සිත සාන්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාට බුස්සරණයි. ඊළඟට දැන් ධර්ම දේශනාවෙන් පස්සේ අපි මෙහෙම පූජාව කෙටියෙන් තියලා පිරිතකුත් තියෙන නිසා ඒන් පසුව පූජාවෙන් පස්සේ මේ අයට සංග්‍රහයක් තියෙනවා. ඒ සංග්‍රහ කටයුතු හැටි කරන ධර්ම දේශනා දායකත්වයේ දරපුවය ඒකට හැමදෙනාම සම්බන්ධ වෙලා ඉඳලා යන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි හැමදෙනාට උත්සන්න. පූජාවෙන් පස්සේ අපි පූජා බොහොම කෙටියෙන් අද කරන්නේ ධර්ම දේශනා මේ පිරිත් දේශනාව තියෙන නිසා සංග්‍රහය පිරිත පටන් ගන්න කොටියක් පැයකට කාලය තියෙයි. ඒ නිසා පූජාවෙන් පස්සේ සංග්‍රහයට සම්බන්ධ වෙමු කට්ටියම. පූජාට එන කට්ටිය ඔහොම ඉඳියන් හරි. පිරිත් මහත්තයා